එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. දැන් අපි මේ අද ධර්ම සාකච්ඡාව තුලින් මේ පින්වත්න්ට ඊයේ කියලා දීපු ධර්ම කරුණු ටිකේ එක්කාසුවක් දිගුවක් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊයේ මොකක්ද අපි කතා කළේ? ආහාර පිළිබඳව නේද? එතකොට මේ ආහාර පිළිබඳව කතා කරමුට අපි සාමාන්‍ය ලෝකයේ කතා කරන ආහාර විදිය නෙවෙයි මේකේ තියෙන්නේ. මේකේ තිබෙනවා අපේ ජීවිතයට බලපාන ආහාර වර්ග ටිකක්. ඉතින් ඉස්සර වෙලාම අපි දැනගන්න ඕනේ හැම කෙනාම හැබැයි මේක අහගෙන ඉඳලා පස්සේ වෙන වෙන ඒව අහන්න එපා. හිතපු ගමන් හොඳට කියලා දෙනවා මේක හොඳට විස්තර කරනවා. ඇත්තට ගන්නනද ආහාර කියන්නේ මොකද්ද? දැන් පැය දෙකක් විතරම ගියාම පස්සේ එහෙම අහන්න එපා. හොඳට අහගෙන ඉන්න මේ ආහාර කියන්නේ මොකද්ද කියන එක තමයි අපි කියලා දෙන්නේ. මේ ආහාර නැවත රිමයින්ඩ් කරගන්න ආහාර කියන්නේ මොකද්ද? ආහාර කියන්නේ යමක් හට ගැනීමට හටගත් දෙයක් පැවතීමට දිගින් දිගට පැවතීමට උපකාර වන්නා වූ උපකාරක ධර්මයක් තමයි ආහාරය කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න. යම් කිසි දෙයක් හටගන්න උපකාර වෙනවා. යම් කිසි දෙයක් හටගත්තම ඉපදුනාම ඒ ඉපදුනා එක පවතින්න උපකාර වෙනවා. ඒ පවතින දේ පරම්පරාවෙන් දිගට ඉස්සරහට ගෙනියන්න උදව් වෙනවා උපකාර වෙනවා. අන්න ඒ උදව් කරන උපකාර වන්නා වූ දෙයට කියනවා මොකද්ද? ආහාර කියලා. ප්‍රත්‍ය වෙන දේ කියලා. ඊළඟට අපි කියලා දුන්නා ආහාරය කියන එක ප්‍රත්‍යක් කියලා උපකාරක ධර්මයක් කියලා. එතකොට වෙනසක් තියෙනවා කිව්වා මේ ප්‍රත්‍ය කියනවා නම් ආහාර වලට ආහාරය කියන එක ප්‍රත්‍ය වෙනවා නම් එහෙනම් ඇයි ඕක මේ එක වචනයකින් පාවිච්චි කරන්නේ නැතුව ඇයි ආහාර කියලා තව එකක් භාවිතා කරලා ප්‍රත්‍ය කියන එක තියෙද්දි ආහාර කියලා තව එකක් ඇයි කිව්වේ කියලා. මම කියන එක තේරෙනවද? එතකොට ඔකේ ප්‍රත්‍ය නම් ඉතින් එකක් කිව්වම හරිනේ. ඔක ආහාර කියලා එකක් නැවත තව ප්‍රත්‍ය කියලා තව එකක්. ඒකේ හේතුව ප්‍රත්‍ය කියලා කියන එකේ තේරුම ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ උපකාර වෙනවා කියන එක. උපකාර වෙනවා කියන එකයි. දැන් අපි ප්‍රත්‍ය කියන වචනේ පාවිච්චි කරනවා අපේ ජීවිතේදී. එක තැනක් දෙකක් කියන්න බලන්න. ශ්‍රී ලංකාවේ ඉපදුනා වූ මේ පින්වතුන් කියන්න බලන්න හොඳ ලස්සන මිහිරි කටහඬින් කියන්න බලන්න මේ අපි ප්‍රත්‍ය පාවිච්චි කරනවා. මොකේද පාවිච්චි කරන්නේ? අනේකේ ඒගොල්ලෝ ශ්‍රී ලංකාවේ නෙවෙයි. ශ්‍රී ලංකාවේ නෙවෙයි මේක බුදුරජාණන් ධර්මයේ ප්‍රත්‍ය කියලා පාවිච්චි කරනවා. අපි සිංහල බෙහෙත් පත්‍ය ආහාර පාන කියලා කියනවනේ. පත්‍ය ආහාර පාන කියලා කියන්නේ ඔය ලෙඩේට ටිකක් සුදුසු ප්‍රත්‍ය උපකාර වෙන ආහාර පාන. ලෙඩේට උපකාර වෙන පත්‍ය ආහාර පාන. ඔකට කියන්නේ ඔක වෙන පත්‍ය කියලා කියනද මේ තමයි කියන පත්‍යයන් වෙනවා කියලා කියනවා. පත්‍යයන් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ ලෙඩේ ඇරෙන්න ප්‍රත්‍ය වෙන විදියට ඉන්නවා කියන එක. ඊළඟට උපකාරක ධර්ම කියන එකයි උපත්‍ය කියලා කියන්නේ. හැබැයි ආහාර කියන එකේ තේරුම ආහාර කියන එකේ තේරුම මේ ජීවිතය පවත්වාගෙන යන්න උපකාරක වන්නා වූ දෙයක්.
අපි වචන දෙකක් භාවිතා කළා ඔකට. වචන දෙක තමයි මොකද්ද? තිති සහ අනුග්‍රහ කියලා. තිතියා කියලා කියන්නේ ඒ ජීවිතේ පිහිටන්ට ඒ වගේම පවත්තන්ට, අනුග්‍රහය කියලා කියන්නේ උදව් වෙනවා. මේක මේ සූත්‍රයක් තියෙනවා ඒකට බලමු ඒක. ඉපදෙලා ඉන්නා වූ සත්වයන්ගේ ඉපදෙලා ඉන්න සත්වයන්ට පිහිට පිණිස ඒ ජීවිතේ තිබීම පිණිස පවත්වාගෙන යාම පිණිස සහ උපදින්න ඉන්න සත්වයන්ට අනුග්‍රහය පිණිස ඒක තමයි මේ ආහාරයේ තිබෙනා වූ උපකාරය සහ ස්වභාවය. ආහාර වර්ග කීයක් අපි කියලා දුන්නාද? 4ක් නේද? ආහාර 4ක් තියෙනවා. එකක් තමයි කබලීකාර ආහාරය. ඊට පස්සේ 2 පස්ස ආහාරය, 3 මනෝ සංචේතන ආහාරය, 4 විඥාන ආහාරය. විඥාන ආහාරය මේක හරි බරපතලයි. මේ කබලීකාර ආහාරය උපකාර වෙන්නේ මොකටද? අපේ මේ ශරීරය පවත්වාගෙන යන්න. ඒ ශරීරය පවත්වාගෙන යන්න ඒකේ කරන්නේ මොකද්ද? උදව්වක්, උපස්තම්භනයක්, උපකාරයක්. මෙහෙම තියෙනවා. ඔය වාහන හදලා තියෙන්නේ යකඩ වලින් යකඩ ඇලුමිනියම් ඒ වගේ නේද? යකඩ වලින් වාහන හදන්නේ. ඒ යකඩ වලින් වාහන හැදුවට ඒ වාහනයට යන්න උපකාර වෙන්නේ යකඩ නෙවෙයි. මොකක්ද? ඉන්ධන, තෙල් වර්ග, පෙට්‍රල්, ඩීසල් ඒවා තමයි උපකාර වෙන්නේ. වාහනේ හැදිලා තියෙන්නේ යකඩේ. ඊළඟට යන්නේ තෙල් වලින්. අපේ මේ ශරීරය හැදිලා තිබෙන්නේ එක්තරා විදිහක රූප ධර්ම සමූහයකින්. ඒ රූප ධර්ම වලට කියනවා කර්මජ රූප කියලා. අපේ ජීවිතය හැදිලා තියෙන්නේ රූප සමූහයකින්. ඒවට කියනවා මොකද්ද? කර්මජ රූප කියලා. ඉස්සර වෙලාම මව් කුසේ හටගන්නේ ඔය රූප. ඒ කර්මජ රූප හටගන්න පළවෙනිම අවස්ථාව තමයි ප්‍රතිසන්දිය හටගන්න අවස්ථාව. ප්‍රතිසන්දිය මව් කුසේ ප්‍රතිසන්දිය හැදෙන අවස්ථාව. එතනදී කර්මජ රූප හැදුනයින් පස්සේ ඒ කර්මජ රූප ටික දැන් ඇතුලේ ඩෙවලොප් වෙනවනේ. කර්මජ රූප ඇතුලේ දැන් මව් කුසේ හැදිලා ඉතින් එතන ගිහිල්ලා මේ කෑම කන්නේ නැහනේ. ඒ දරුවා කෑම කන්නේ. ඒ පොඩි කලල රූපේ කෑම කන්නේ. හැබැයි කෑම නැත්තේත් නැහැ. කර්මජ රූප හැදුනම ඒ කර්මජ රූප ටික අනිත් රූපත් ආශ්‍රය කරගෙන ඒක ඩෙවලොප් වෙන්න, ඒක වැඩෙන්න, ඒක හැදෙන්න, ඒක දියුණු වෙන්න, ඒක දිගට පවතින්න මව්ගේ මව් ගන්නා වූ මව්ගෙන් ආහාරයෙන් කොටස අනුග්‍රහය හැටියට හම්බ වෙනවා. අන්න එතනදී භාවිතා කරන වචනේ මොකද්ද? අනුග්‍රහය කියන එක. දැන් එතකොට මේ හැබැයි ආහාර හම්බ වෙලා තිබෙනවා. ඒ ආහාර හම්බ වෙලා තිබෙන්නේ අර කර්මජ රූප ටික ඉස්සරහට ගෙනියන්න, දියුණු වෙන්න, වැඩෙන්න. හරිනේ? ඊළඟට මාස කිහිපයක් ගියන් පස්සේ මව් කුසෙන් බිහි වෙනවා. මව් කුසෙන් බිහි වුණාම
ඒ මව් කුසේ බිහි වුණාට පස්සේ දැන් කර්මජ රූප ටික එක තැනක හටගෙන මව්ගේ ශරීරයෙන් ආහාර ප්‍රත්‍ය උපකාර ටිකක් ලබාගෙන ඒක වැඩිලා එක්තරා ප්‍රමාණයකට ආවන් පස්සේ පරිසරය වෙනස් වෙලා ඒ කර්මජ රූප ටික තනි වෙනවා. එළියේ. එහෙම බිහි වුණාට පස්සේ කර්මජ රූප ටික දැන් ඒකට අවශ්‍යයි. එතකොට මොකද කරන්නේ? බාහිර වශයෙන් තව ආහාර පාන අවශ්‍යයි. එතකොට කියනවා හිතියා කියලා. දැන් මේ ආහාර ටික ඉස්සර වෙලාම පොඩි ළමෙක් හැදුනන් පස්සේ දෙන ආහාර තියෙනවා. පොඩි ළමෙක් ඉස්සෙල්ලාම දෙන්නේ මොන ආහාරද? මොන ආහාරද දෙන්නේ? කැකුළු ආහාරද, සුදු ආහාරද, තමුකු ආහාරද? මව් කුරි දෙන්නේ. අන්න හරි. මව් කුරි දෙනවා. ඊට පස්සේ ඒ මව් කුරි වලින් බොහෝම සරල තියරයක් නේ. ඊට පස්සේ සාමාන්‍ය මාස කීපයක් යනකොට තව පොඩි ජෙලි වගේ જાතියක් හරි ගස්සලා දෙනවා. නේද? රළු ආහාර. ඒකේ මොනවද දෙන්නේ? වට්ටක්කා දෙනවා කියනවා නේද? පළතුරු දෙනවා, වට්ටක්ක සුප් දෙනවා, කැඳ දෙනවා, සුප් දෙනවා, පොඩි කෑලි නැති සුප් දෙනවා. එතකොට ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යනකොට කෑලි දාලා එහෙම ඔහොම උඩට යනකොට තමයි මේ උඩට ගියාන් පස්සේ වැඩෙන්න තමයි ඔය උග්ගස් එහෙම කෑලි දෙන්නේ. දෙනව නේද උග්ගස්? එතකොට ඔය විදිහට තමයි. දැන් මේ පිටිය නැද මේ ජීවිතයේ ස්ථිරව පවත්වාගෙන යන්න, ඉස්සරහට පවත්වාගෙන යන්න. හොඳට හිතලා බලන්න මේ ආහාර ටික සපෝට් කරනවනේ. සපෝට් කරන්නේ මොනවද? අර කර්මජ රූප නේද? කර්මජ රූප ටික අඩාල වේගෙන යනකොට මේකෙන් ගිහිල්ලා සපෝට් එකක් දෙනවා. ආයෙත් කර්මජ රූප ටික අඩාල වේගෙන යනකොට ආයෙත් මේකෙන් ගිහිල්ලා සපෝට් එකක් දෙනවා. ඔය විදිහට කර්මජ රූප ටික වැටෙන්න නොදී ඒක දිගට පවත්වාගෙන යන්න උදේට උදව්වක්, දවාලට උදව්වක්, රැට උදව්වක්, ඔය විදිහට උදව් කරගෙන යනවා. ඔන්න ඔකට කියනවා පරම්පරාව වශයෙන් පවත්වනයි කියලා. පරම්පරාව වශයෙන් දිගට පවත්වාගෙන යනවා. ඔන්න ඔය කබලීකාර ආහාරයේ තිබෙනා උදව්, උපකාරය. ඊළඟට ඒකට කියනවා රූප ආහාරය කියලා. මේ කබලීකාර ආහාරයට කියනවා මොකද්ද? රූප ආහාරය. අනිත් ඒවා අරූප ආහාරය. නාම ආහාරය කියලා කියන්නේ. රූප ආහාරය, නාම ආහාරය. නාම ආහාර තුනක් තියෙනවා. ඒ නාම ආහාර තුන තමයි ස්පර්ශය කියන්නේ නාම ආහාරයක්, මනෝ සංචේතනාව කියලා කියන්නේ නාම ආහාරයක්, විඥානය කියලා කියන්නේ නාම ආහාරයක්. එතකොට රූපීට තියෙන කෑම එක වර්ගයක්. එතකොට ජීවිතයේ නාම ධර්මයන්ට කෑම තුන් වර්ගයක් තියෙන කොටස් තුනකට. මම මේක මේ ඉස්සරහදී ලියනවා මේක.
දැන් ওই විදිහට ආහාර වර්ග ආහාර තියෙනවා නාම ආහාර තුනක් තියෙනවා ස්පර්ශය, මනෝ සංචේතනා, විඥාන කියලා. මේකේ මේ ස්පර්ශය නිසා ස්පර්ශය කාටද ආහාර වෙන්නේ? අපි ඊයේ කතා කළා ටිකක්. ස්පර්ශයේ ආහාර වෙන්නේ වේදනාවටයි. වේදනාවක් හටගන්නේ මේ ස්පර්ශය කියනා වූ කෑම ටික කාලයි. ස්පර්ශය කියනා වූ කෑම කෑවම ස්පර්ශය කියනා වූ දෙයින් ප්‍රත්‍ය වේලා උපකාරය ලබාගෙන හටගන්නා වූ වර්ග තුනක තියෙන වේදනාවක්. ඒ තමයි සැප වේදනාව ස්පර්ශයෙන් හින්දා එනවා, දුක් වේදනාව ස්පර්ශයෙන් හින්දා එනවා, උපේක්ෂා වේදනාව ස්පර්ශයෙන් හින්දා එනවා. ඔන්න අපි ඒක ඉස්සෙල්ලා කිව්වා. ඊට පස්සේ ඊයේ නැවත්තපු තැන තමයි මොකද්ද? මේ මනෝ සංචේතනාව කියන්නේ. මනෝ සංචේතනාව කියන ආහාරය ඒක ඇවිල්ලා මේ මේක හරිම භයානකයි. භයානකයි කියලා කියන්නේ මේ ඇතිවෙච්ච තැන මොකක් හරි එකක් පැලවෙනවා. දැන් මේ ඉස්සරහා තියෙනවනේ මේ ගහලා තියෙනවනේ ගඩොල් වගේ. අතුරුලා තියෙනවනේ. ඒකට කියන්නේ මොකද්ද? පේවින්. පේවින්නේ කියලා කියන්නේ. ඒ පේවින් එක දැන් කොච්චර කාලයක් විතර වෙනවද මේ පේවින් එක දාලා? අවුරුදු දෙකක් වෙනවද නැහැ? අවුරුද්දක්. දැන් ඒ පේවින් එක දැම්මන් පස්සේ ඒ පේවින් එකේ අතරට මොකද්ද දාලා තියෙන්නේ? වැලි. ලස්සනට පේන එක ඒකේ අතරට දාලා තියෙන වැලි. ඒ වැලි මොන පාටයි? ඒ වැලි සාමාන්‍යයෙන් සුදු පාට සිමෙන්ති පාටක තමයි තිබුණේ. දැන් මොන පාටද ඒවා? දැන් මොන පාටද? දැන් කොළ පාටයි. ඒ වැලි පාට දැන් කොළ පාටයි. මොකද්ද වෙලා තියෙන්නේ? එතන ඇවිල්ලා මේ තනකොළ හැදිලා. ඒ අතර තනකොළ හැදිලා. ඉතින් මේ තනකොළ වල ඇත්තටම තනකොළ දැන් ওই වැලි දැම්මේ තනකොළට. වැලි දැන් මේ හැදුනේ තනකොළ. ඒ හැම තැනම පැලවෙන ගතියක් තියෙනවා. මේ චේතනාව කියන මනෝ සංචේතනාව කියලා කියන්නේ මේ මනෝ සංචේතනාව කියලා කියන්නේ චේතනාවට කියන නම. මේ නාම ආහාර තුනේ මම මේක සටහන් කරගත්තා නම් මම මේක දැන් මකනවා. මනෝ සංචේතනාව කියලා කියන්නේ ඒකත් දැනගන්න එක හොඳයි. මනෝ සංචේතනාව ගිහිල්ලා පැවරිච්ච තැන කහනවා. පැවරිච්ච තැන කහනවා, පළු ගහනවා. ඒක තමයි තියෙන්නේ. හරි භයානකයි මේ චේතනාව. දැන් පැවරිච්ච තැන මොකක් හරි එකක් එකතු කරනවා. කර්මයක් හදනවා. ඒක තමයි ඒකේ තියෙන භයානකත්වය. අපි මේ පින්වුතුන්ට කියලා දුන්නා අභිධර්මයේ කරුණු හතරක්. අභිධර්මයේ විස්තර කරන කරුණු හතරක් කියලා දුන්නා.
අභිධර්මයේ විස්තර කරන කරුණු හතර මොකද්ද? චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන ධර්ම. ඒකෙන් මේ සිත් කියලා දුන්නා. පළවෙනි කාණ්ඩේ සිත්. ඒ සිත් කීයක් තියෙනවද? එක්තරා ක්‍රමයකට සිත් 80 කීයක් තියෙනවද? 89ක් තියෙනවා. සිත් 89ක්. සිත් 89ක්. ඒ සිත් 89න් හැම සිතකම කර්ම හැදෙනවද? නැහැ. මාර්ග සහ පොඩක් එකේ ඔය ඉතිනේ කියන්නේ පොර මේකේ වැදිනවා. යාත්‍යන්තර වශයෙන් යනවා. දන්න ඔය දෙන්නේ උත්තර කියලා වෙනස ආද මෙහි අයම අහනවා. මේ මාර්ග සිත් සහ ඵල සිත් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ඒකේ කර්ම හැදෙනවද? නැහැ. 81ක් වෙනව නේද? එතකොට ඊට පස්සේ තියෙනවා විපාක සිත් වල කර්ම හැදෙනවද? නැහැ. අපි යම්කිසි දෙයක් කරනකොට මොනවා හරි දෙයක් අකුසල් වශයෙන් හරි කුසල් වශයෙන් හරි කරනකොට කර්ම හැදෙන සිත් එකක් තියෙනවා. කර්ම හැදෙන සිත් එකක් තියෙනවා. මතකද මේ කර්ම හැදෙන සිත් ටික? කර්ම හැදෙන සිත් ටික මතකද? කර්ම හැදෙන සිත් නැත්තම් ඒ අයට කර්ම හැදෙන්නේ නැහැ. කර්ම හැදෙනවද මේ අයට? හැදෙනවා. එහෙනම් කර්ම හැදෙන විදිහකුත් එපායි. අකුසල් සිත් 12ක් තිබෙනවා. අකුසල් සිත් කීයද? 12. අකුසල් පව කරනකොට සිත් 12ක් තියෙනවා මාත්‍ය. ලෝභ කරන්ට සිත් 8කුයි, තරහ ගන්න සිත් 2කුයි, මෝඩ වැඩ කරන්න සිත් 2කුයි. කීයක් වෙනවද? ඒකට කියනවා අපි ලෝභ මූල සිත් කියලා කියනවා 8ක්, ද්වේෂ මූල සිත් 2ක්, මෝහ මූල සිත් 2ක්. ලෝභ කරන්ට කී ක්‍රමයකට පුළුවන්ද? 8 විදියකට පුළුවන්. තරහ ගන්නට කී ක්‍රමයකට පුළුවන්ද? 2 විදියකට පුළුවන්. මෝඩ වැඩ කරන්නට කීයකට පුළුවන්? 2 විදියකට පුළුවන්. අනිත් ඒ වගේ මෝඩකම තියෙනවා. නමුත් මෝඩකම වැඩිම ඒ වගේ දෙකක් තිබෙනවා. එතකොට ඒවා කියනවා මොකද්ද? අකුසල් සිත් 12 කියලා. ඒ අතර අපි දානමාන පින්කම් කරන්න යනවා. සීලේ රකින්ට, උපෝසතේ කරන්ට, ඒ වගේ වැඩ කරන්ට දාන සීලාදී පින්කම් කරන්ට සිත් කීයක් තියනවද? කුසල සිත්. කුසල සිත් කීයක් තියනවද? කුසල සිත් 8ක් තියෙනවා. කුසල සිත් 8ක් තිබෙනවා. පව් කරන්නෙත් නැතුව, තරහා ගන්නෙත් නැතුව, මෝඩ වැඩ කරන්නෙත් නැතුව, සාමාන්‍ය පහේ පින් කරන්නෙත් නැතුව අපි ගිහිල්ලා භාවනා කරලා ධ්‍යාන වැඩ කරනවා. ධ්‍යාන. ඔය ධ්‍යාන ගන්නවා කියන එක නිකන් ඇත්තටම මේ සමහරු ඇත්තටම හිතාගෙන ඉන්නේ මේ සමහරුන්ට ධ්‍යාන කියන ඒවාට කඩලා තියෙනව නේද? කඩලා පැකට් එක මෙහෙම අරගෙන අර කඩලා හපන ගතියක් තියෙනවා. සමහරුන්ට කඩලා කන්නවා වගේ. එහෙම වෙනවා නම් හොඳයි. හැබැයි ඒවා වෙන මොන හරි ධානයෙන්ද ඇති. හැබැයි මේ කඩලා කන්නා වගේ හැත්තෙන් හම්බෙන්නේ නැහැ. ටිකක් මහන්සි වෙන්න ඕන. කැප වෙලා කාම ධර්මයන්ගෙන්, කාමච්ඡන්දයෙන්, තරහවෙන්, ඉරිසියාවෙන් අයින් වෙලා හිත සංසුන් කරගෙන, සංවර කරගෙන උපදවාගත යුතු නීවරණයන්ගෙන් ඈත් වෙලා කරගත යුතු දෙයක් ඒක. ධානය කියන එක. එතකොට ධානය රූපාවචර ධානය තියෙනවා කියද්ද? රූපාවචර ධ්‍යාන සිත් කීයද? 5ක් තියෙනවා. ධ්‍යාන සිත් 5යි. ඊට පස්සේ ඒකත් ඉක්මවාගෙන ගියාන් පස්සේ තියෙනවා
අරූපාවචර ධ්‍යාන සිත් තියෙනවා 4ක්. මේ ටික පුළුවන් නම් එකතු කරන්න බලන්න. පුළුවන් නම් එකතු කරන්න බලන්න. ඊයද? අර සිත් 89න් මෙන්න මේ 29 තියෙනව නේද? මේ 29 දෙනා අස්සෙම වැඩ කරනවා මොකද්ද? මේ මනෝ සංචේතනාව. මේ මනෝ සංචේතනාව චේතනාව ගෑවිච්ච නැති එක හිතක්වත් නැහැ මේ 29. අර 89ම තියෙනවා. ඒක වෙන එකක්. හැබැයි මේ 29 දෙනා අස්සේ ඉන්නා වූ මේ 29 දෙනා ඇතුළත ඉන්න මේ 29 ඇතුළේ මේ 29 ඇතුළේ මේවට කියනවා මොකද්ද? කර්ම සිත් කියලා. මේ වගේ තමයි මාත් කර්ම හැදෙන්නේ. කර්ම සිත් පහළ වෙන්නේ. මේ කර්ම සිත් පහළ වෙන මේ වගේ අස්සේ හැදෙන මේ වගේ අස්සේ ඇති වෙන චේතනාව මනෝ සංචේතනාව කියලා කියනවා. ගෑවිච්ච තැනක තනකොළ පැලවෙන්න වගේ හැදෙන කර්මයක්. අකුසල සිත් හැදෙනවා 12ක් හැදෙනවා. කුසල සිත් 8ක් හැදෙනවා. මොනාරි භාවනා කරොත් රූපාවචරය වගේ විස්තර ක්‍රමයට 5ක් හැදෙනවා. අරූපාවචරය 4ක් හැදෙනවා. මේ හැම තැනම කරන්නේ මොකද්ද? කර්ම මනෝ සංචේතනා පොඩ කර්ම එකතු වෙනවා. මෙන්න මේ කර්ම එකතු කරායින් පස්සේ හරීම භයානකයි කියලා කියන්නේ මෙන්න මේ දෙකෙන් මේ දෙගොල්ලෝ ඉන්නවනේ මේකෙන් හදනවා මෙතන හැදෙන්නා වූ කර්ම ටික නිකන් එහෙම හැදිලා යට යන්නේ නැහැ. ඔය මේ ලයිට් එකක් පත්තු කරපු ගමන් මේ ලයිට් එකක් ස්විච් එකක් මයික් එකක් මේ හීටරේ දාපු ගමන්ම මොකද්ද වෙන්නේ? බිලට නම්බරයක් එකතු වෙනවා. ඒ බිලක් එනවනේ ඉන්වොයිස් එකේ නම්බරයක් 1 හරි 2 හරි 8 හරි 40 හරි මොකක් හරි නම්බරයක් වදිනවා. කර්මයක් එකතු වෙනවා. ඒ වගේ මේ කොතන හරි ගිහිල්ලා පැවරිච්ච ගමන් කර්මයක් හැදෙනවා. ඒ කර්මය ඇවිල්ලා මේ විශ්ෙන් හැදෙන ඒවා මොනවද කියන්නේ? ඊට කියනවා මේන්න මේ කාම භව හැදෙනවායි කියලා. කාම භව නිර්මාණය වෙන මේ විශ්ෙන්. කොහෙද කාම භව හැදෙන්නේ? තිරිසන් ලෝක මේ නරකය പ്രേත නරක තිරිසන් പ്രേත අසුර කියන මේ ස්ථාන හතරට යන්නේ මොකෙන්ද? අන්න අර සිත් 12න්. ඊට පස්සේ කාමාවචර භූමියේ මනුස්ස ලෝකයට එන්නේ අර සිත් 8 එකකින්. දිව්‍ය ලෝක 6ට යන්නේ ඔය 8න් එකකින්. ඔය කියන්නා වූ ස්ථාන කාම ලෝකයේම කොතන හරි කැරකෙනවා. ඔකේ මිශ්‍රණයකුත් තියෙනවා. ඔය කාම ලෝකයේ මේක ටිකක් තේරුම් ගන්න. අර අකුසල් සිත් 12න් කරපු පාප වැඩකින් කාම භවයේ කොතන හරි ගිහිල්ලා උපදිනවා. ඒකට හේකුයි කුසල ටිකුයි ඒක විපාක වෙනවා. හොඳට තේරුම් ගන්න. අකුසල සිත් 12න් එකකින් තැනක ගිහිල්ලා උපදිනවා. ඉපදිලා ඒ කොටස් දෙකින්ම විපාක වෙනවා. අකුසල කරපු අකුසලයක හින්දා කරපු අකුසලයක් නිසා එයා ගිහිල්ලා බල්ලෙක් වෙලා උපදිනවා.
හැබැයි අකුසල කර්ම නිසාම බල්ලෙක් වෙලා අකුසලත් විඳිනවා කරපු කුසලයක් නිසා බට්ටියකුත් හම්බ වෙනවා. එහෙමයි ඒක වෙන්නේ. හිටියා මේ ස්වාමීක් සහ භාර්යාවක් හිටියා. ඒ දෙන්න බොහෝම ඈතක ගමනක් ගියා. ගිහිල්ලා බොහොම ඉස්සර වෙච්ච එකක්. ඉතින් ගිහිල්ලා දෙන්නට බඩගින්න. ඊට පස්සේ ගියා අහේ මේ ඔය ගම්මානයක ගෙදරක් තිබුණේ ඒ ගෙදරට ගියා. ඉතින් ඒ ගෙදරට ගියාම මේ ඒගොල්ලෝ ගෙදර මිනිස්සු මේ දෙන්නගේ දුප්පත්කම අසරණකම සලකලා කෑම දුන්නා. දෙන්නටම. කෑම දුන්නම එදෙන කෑවා. ඊළඟට ඒ ගෙදර හිටිය බැල්ලි. ඒ බැල්ලිටත් ටිකක් ඒ ගෙදර ස්වාමියා හොඳට කන්න බොන්න දෙනවා. කන්න බොන්න දෙනවා ඒක දැක්කා. දැකලා ඒ පිරිමියාට ආසාවක් හැදුණා අනේ මේ මිනිස්සෙක් වෙලා ඉන්න මට කන්න ටිකක් නැහැ. හැබැයි අර බැල්ලික් වෙලා ඉන්නා වූ ඒ සතාට කන්න බොන්න හොඳට තියෙනවායි කියලා ඇත්තට ආසාවක් ඇති වුණා. දැන් හිත ඒ පැත්තට බැඳලා ගියා. ඉතින් අර කාන්තාවත් කෑම කෑවා. ඒ වගේම ස්වාමියාත් කෑම කෑවා. ඒ දෙන්න කෑම කාලා ඉතින් අර කාන්තාව ඉතින් වැඩි ආදරයට කියලා Tamanta තිබිච්ච ටිකකෙමුත් අර ස්වාමියාට දුන්න එහෙම දෙනවනේ. දැන් කාලේ නැතුව ඇති. නමුත් ඒ කාලේ දීලා තියෙනවා. ඉතින් ඒ ටිකත් අතිරේකයක් වශයෙන් ඉතින් කෑවා. කෑවට පස්සේ මොකද වුනේ? බඩගින්න වැඩියෙන්ම ඉඳලා ගොඩාක් කෑවන් පස්සේ මොකද්ද වෙන්නේ? සුරුත්තා වෙලා දිරව ගන්නට බැරි වෙලා එයා ඊට පස්සේ මැරුණා. හැබැයි මැරෙන්න ඉස්සර වෙලා එයාගේ ලෝභ හිතක් පහළ වෙලා තිබුණා. මනසින් හදාගත්ත ලෝභය. යමක් කරලා නෙවෙයි. මනසින් හිතින් හිතා ඉඳලා තියෙනවා. ලෝභ මූල සිත් එකෙන් අර බැල්ලි කී පරිසරයේ හිතා හිටියා. මැරිලා ගිහිල්ලා ඉපදුනේ කොහෙද? අර බැල්ලිගේ කුසේ. අන්න එතකොට අකුසල සිතකින් අතන උප්පත්තිය ලබා දුන්නා. හැබැයි මේ gedare ඉන්නකොට කුසලයෙන් හැටියට හම්බ වෙනවා මොකක් හරි එක විපාකයක් කන්න ටිකක් හම්බ වෙනවා. මෙහි ඉන්නා වූ බල්ලොත් ඒ වගේ. මෙහි ඉන්න බල්ලෝ බලල්ලු අකුසල විපාකයක් වශයෙන් ඉපදලා තියෙනවා. බල්ලෝ වෙලා බලල්ලු වෙලා කුසල විපාකයක් හැටියට මේ අර pet food හම්බ වෙනවා නේද? cat foods, dog foods මේකට කියන මොනවද? pet food නේ. pet food හම්බ වෙනවා. බලන්නකෝ. ඉතින් ඒ වායිට පස්සේ ඒවා හම්බ වෙනවා. ඊට පස්සේ දැන් අපිට සාමාන්‍ය කෙනෙකුට අසනීපයක් වුණායින් පස්සේ සාමාන්‍ය බෙහෙතක් ගන්න ගියාන් පස්සේ සාමාන්‍යයෙන් මේ බෙහෙත් තේනේව ඩොලර් 20යි 30යි 50යි ඩොලර් 5යි බොහොම ලාභ ඒවා සාමාන්‍ය 40 50යි නේවා තියෙනවා. වැඩිම වුණොත් ඉතින් සාමාන්‍ය ලොකු බෙහෙත් හැදියට යනවා හරි අඩුයි. සාමාන්‍ය 100 200 යන ඒවා ඉතින් හරි අඩුයි. නමුත් සාමාන්‍යයෙන් ඩොලර් 5 10 25 වගේ තමයි යන්නේ. නමුත් හැබැයි අර බල්ලාට දෙන කෑම සර්ජරි ඊට පස්සේ අර වෙටනරි පේමන්ට් සර්වම ඒවා ගන්න ගියන් පස්සේ ඩොලර් 4000යි 5000යි 6000යි 7000යි ඉතින් එහෙම ගිහිල්ලා එයාට දෙනවා. දීලා එයා රකිනවා. ඉතින් මොකද වෙලා තියෙන්නේ? එයාට කුසල විපාකයක් හම්බ වෙනවා. කුසල විපාකයක් හම්බ වෙනවා. ඒ කුසල විපාකේ හරි අමුතු විදිහට දෙන්නේ. දැන් එයා ඊට පස්සේ උදේට එක්සර්සයිස් එකකට එක් කරගෙන යනවා. එක්සර්සයිස් එකකට එක් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ හැමතැනම ඔය අර මොකද්ද ලීඩ් එකක් දාගෙන
ඕක දිගේ අරගෙන ගිහිල්ලා ඊට පස්සේ කැත කරොත් එහෙම ඒක අතින් එකතු කරන්නත් ඒ ගෙදර ස්වාමියා ඉන්නවා. ඒක බලන්න. අතින් එකතු කරගෙන යන්න ස්වාමියා ඉන්නවා. නමුත් ඒ ගෙදර මිනිස්සෙක් ගිහිල්ලා මිනිස්සෙක් යම් කිසි විදියකින් කිඹුමක් කරලා මේ නහයෙන් හොටු ටිකක් ගිහිල්ලා වැදුනොත් එහෙම ඒකට දොස් කියන්න ඉන්නවා හරි ගොඩක්. නමුත් ඒ බල්ලා කැත කරායින් පස්සේ ඒ ටික අතින් අරගෙන යන්න ඉන්නවා. බලන්න විපාක දෙන විදිය. නේද? එතකොට මිනිස්සෙක් වෙලා බලන්න අනිත් අතට බැලුවාන් පස්සේ. දැන් බල්ලෙක් වෙලා මනුස්ස සේවකයෙක් ඉන්නවා. අකුසලයෙන් ප්‍රතිසන්දිය කුසල විපාකෙකුත් තියෙනවා. අනිත් අතට බැලුවම මිනිස්සෙක් වෙලා ඉපදෙලා බල්ලෙක්ගේ වැඩකාරයෙක් වෙනවා. බලන්න කුසල සිතකින් මනුස්ස ලෝකයේ උප්පත්තිය ලබනවා. කුසල සිතකින් මනුස්ස ලෝකයේ උප්පත්තිය ලැබලා ඊට පස්සේ අකුසල් වලින් බල්ලෙක්ගේ සේවකෙක් බල්ලෙක්ගේ වැඩකාරයෙක් බවට පත් වෙනවා. නීත්‍යානුකූල වැඩකාරයෙක් බවට පත් වෙනවා. එහෙනම් අකුසල විපාක දෙන විදිය. ඒක නිසා කාම භවයේ සැපත් තිබෙනවා, කාම භවයේ දුකත් තිබෙනවා. නම්බුවට බල්ලු හැදුවට නම්බුවට බල්ලු හැදුවට වැඩි දිහා බැලුවන් පස්සේ නම්බුවේ ඇස්සේ තියෙන්නේ මොකද්ද? බම්බුව. හොඳට හිතලා බලන්න මේවා. මේක වෙන්නේ අපසිට වැඩිින වෙන්නේ ලෝකයේ ගත්තොත් මේ මනුෂ්‍යයන්ගේ මේ තිරසන්නු සත්තු කෝටියෙන් වැඩි. ඔව්. අපසිටින්ද වෙන්නේ අපසල් වැඩි. මේකට කියන කාම භවය කියලා. දැන් මේ ඒ වැඩ කරන්නේ මොකද? මෙන්න මේ සිත් වලින් කාම භවය. මෙන්න මේකට කියනවා රූප. නේද? කාම රූප. ඊට පස්සේ මේකට කියනවා මොකද්ද? අරූප. දැන් මේ කියන්නා වූ කාම රූප අරූප භව හැදෙන තැන් ටිකක් බලන්න. දැන් මේ වගේ තියෙන අස්සේ තියෙන මේ හැම හිතක් ඇතුළෙම කියනවා මොකද්ද? මනෝ සංචේතනාවක් තියෙනවා. ඒ මනෝ සංචේතනාව කියලා කියන්නේ ගිහිල්ලා අත ගහපු තැන කුණු ගෑවිලා ඇති. අත ගහපු තැන කුණු ගෑවිලා ඇති. කවුරුත් මෙහෙම අත ගහන්න බලන්න. අත ගාපු ගාම ඔළුවේ තියෙන කුණු ටික එනවා. මෙහෙම ටිකක් පූරන්න බලන්න. ඊළඟ පස්සේ මොකද වෙන්නේ? නියපොතු වලට අර කුණු එනවා නේද? හිවුරපු තැන ඇති, ගෑවිච්ච තැන ඇති මොකක් හරි දෙයක්. මනෝ සංචේතනාව ගිහිලා වැඩිච්ච තැන කර්මයක් හැදෙනවා. ඒක නිසා මේ රැස් වෙන එක නවත්තන්න බෑ. රැස් වෙන එක නවත්තන්න බෑ. හැම වෙලාවෙම රැස් වෙනවා. හැම වෙලාවෙම එකතු වෙනවා. දැන් මේ වෙලාවේදී මේක අහගෙන ඉන්නවනේ. අහගෙන ඉන්නකොට ක්‍රම දෙකකට මේ ඇයට මේක වදිනවා. දැන් මේ මම කතා කිරීම නිසා ක්‍රම දෙකකට මේක වදිනවා. ඔය ක්‍රම දෙකකට වදිනවා කියලා කියන්නේ අකුසල් සිත් 12න් එනවා. කුසල් සිත් වලුත් එනවා. අකුසල් සිත් 12න් එනවා පළවෙනි 8 එනවා. ඔය පළවෙනි 8 එන්නේ දැන් අපි මේ බණ දේශනාව මේ චිත්ත මේ මනෝ සංචේතනාව මේ චිත්තය කියන්නේ මේ බුදු බණනේ කියන්නේ. ඕකට අගෞරවයෙන් යුක්තව සිනහ පහල කිරීම ලෝභ සිතකින් වෙන්නේ. අගෞරවයෙන් යුක්තව සිනහ පහල කිරීම ලෝභ සිතකින් වෙන්නේ. ඒකට ඇත්තටම ඒකේ අගෞරව සම්පයුක්තව චේතනා පහල වෙලා ඊට පස්සේ ඒකට ගෞරවයක් නැතුව ඒක නොමනා විදිහට හැසිරෙවොත් එහෙම පළවෙනි ලෝභ මූල සිත්වල සෝමනස්ස සහගත පැත්ත යන්නා වූ එකක් තමයි. කුසල් වෙන්නේ. ඥානයේ සම්පයුක්තව සෝමනස්ස සහගතව ඥාන සම්පයුක්තව කාරණා ගලපලා තේරුම් ගත්ත ගමන්
දෙවෙනි කුසල් සිත් 8 එනවා එක්කෝ උපේක්ෂා එක්කෝ සෝමනස්සතා. ඥාන සම්ප්‍රයුක්ත. ඒක නිසා මේ වෙලාවෙත් බණ අහන වෙලාවේ දෙකම වෙනවා. දෙක වෙනවා. අඩුවෙන් වෙනවා අකුසල්, කුසල් සිද්ධ වෙනවා වැඩියෙන්. මේක සමහර වෙලාවට බණ දේශනාවල් වල මෙහෙම තියෙනවා. බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරන්න කිව්වේ මෙහෙමයි. භවයට ඇදලා බණ කියන්න එපා කියලා කියනවා. භවය වර්ණනා කරලා බණ දේශනා කරන්න එපා කියනවා. භවයේ පතවන්න බණ දේශනා කරන්න එපා. ඒ කියන්නේ ඒවට කියන වට්ටගාමි යනවා කියලා. විවට්ටගාමි ධර්ම දේශනා කරනවා නම් විවට්ටගාමි විදිහට බණ දේශනා. හැබැයි විවට්ටගාමි බණ අහන්න එහෙම ලොකුවට ගොඩක් එන්නේ නැහැ. වට්ටගාමි ඒවට හරි ගොඩ එනවා. ඒක හැටි. හේතුව මිනිස්සු සසර දුකින් මිදී යන්න කැමති නැහැ. සසරම එකතු වෙවි තැන් වල ඔය මේවා හදා ඒකම හොඳ කර ඉන්න කැමති. මිදිලා යන්න කැමති නැහැ. මිදිලා යන්න කියන බණ වලට කට්ටිය ඇත්තේ නැහැ. ඒක නිසා තමයි අප්පකාතේ මනුස්සේසු යේ ජනාපාරගාමිනෝ අතහායන් ිතරාපජා තීරමේවානු ධාවති කියලා කියන්නේ. මේ දැන් හොඳට බලන්න පටිච්ච සමුප්පාදේ හරි විදර්ශනාවක් හරි භාවනා වැඩසටහනක් හරි අහන පිරිස බලන්න. හරි සල්පයයි. ටිකයි. ඒ වගේම බලන්න මේ ඔය ලෝභ මූල සිත් වලට යන ඒවා අහන්න කොච්චර එනවද කියලා. දැන් අපි මේක වචන දෙකක් තියෙනවා. අත්තුක්කංශනේ පරවම්බනේ කියලා. අත්තුක්කංශනේ කියලා කියන්නේ තමා හුවා දක්වා ගන්නවා, උඩට උලුප්පවාලා ගන්නවා. අත්තුක්කංශනේ තමාගේ කෙරුවාකාරකම් කිය තමන්ගේ පුළුවන්කාරකම, තමන්ගේ කුසලය, තමන්ගේ හැකියාව, තමන්ගේ භාෂාඥානය, ධර්මඥානය, හැකියාවල්, ඒ වගේම පෞල් පරිසරය, ඉන්න තැන, වටපිටාව, ගෙවල් දොරවල්, පාරතොට ලබාගෙන තියෙන දේවල් හැම එකක්ම කියලා උසමහත ගැන කියලා, පාට ගැන කියලා ඕක කියා තමා ඔසවා ගන්න එකට කියනවා මොකද්ද? අත්තුක්කංශනය කියලා. මානමූලිකය. රහතන් වහන්සේලා කරන්නේ නැති වැඩ. අත්තුක්කංශනය කරනවා. අනිත් අතට ඒකම පරවම්බණය කරනවා කියලා කියන්නේ මං වගේ නෙවෙයි අනිත් අය. මට වගේ හැකියාවක් නැහැ කියලා අනිත් අය ಜಾති වශයෙන්, කුල වශයෙන්, පළාත වශයෙන්, ගෝත්‍ර වශයෙන්, රස්සා වශයෙන්, පාට වශයෙන්, ඒ වගේම අනිත් අයගේ තිබෙන්නාව නැති බැරිකම හැම එකක්ම පල්ලෙහාට දානවා. එතකොට ඒකට කියනවා අත්තුක්කංශනය පරවම්බණය කියලා. මේ කාරණේ තේරුම් ගැනීමේදී අත්තුක්කංශනයකුත් නැතුව, පරවම්බණයකුත් නැතුව, අනිත් අය පහත හෙලන්නෙත් නැතුව, තමා හුවා දක්වා ගන්නෙත් නැතුව, හරියට ධර්මානුකූලව, හරියට ධර්ම රේට් එකේ, ධර්ම ස්කේල් එකේ ගිහිල්ලා කියලා බැලුවොත් එහෙම දැන් ඔය බණ දේශනාවල් කියනවනේ, බණ දේශනාවල් නමින් කරන ඒවා. ඒ වගේ ඔය ගොඩාක්ම මිනිස්සුන්ට ඔය නිකන් අර මේ ධර්මයේ තේරුම් ගත්තත් නැතත් නිකන් මොන හරි ටිකක් කියලා අර ඒගොල්ලන්ට නිකන් අර උපහාසාත්මක හෝ අපහාසාත්මක හෝ උපහාසාත්මක හෝ යම් කිසි නිකන් ඒ කාලය තුල නිකන් ෆන් බේස් වෙච්ච දේශනා තියෙනවා. ෆන් අනහිනා වෙන ෆන් බේස් වෙච්ච ඒකට අහන්න කැමතියි. ඒක අහන්න කැමති. ඇයි අහන්න කැමති? එතන තියෙනවා හිතට රමණීය ගතියක් ඇති කරන, හිතට යම්කිසි ආස්වාදයක් අරගෙන එන අවබෝධයේ පැත්තක දාන. නිකන් ඒ වෙලාවට උඩින් කරුණු කාරණා නිකන් හිතාගෙන ආස්වාදය, සතුට, රමණීය ගතිය, රංජනය, සෝමනස්සය අරගෙන එන නිකන් ගතියක් තියෙනවා. ඒකට වැඩි මොකද්ද මරණානුස්සතිය අහන එකක්, පිළිකුලක් අහන එකක් බලන්න දිනවල කියලා.
පිළිකුල් භාවනාවක්, මරණ සතියක්, විදර්ශනාවක් අහන එකක් තියෙනවද කියලා බලන්න. ඒවට එනවද කියලා? 40යි 35යි මාස 3ක් විතර ගියාන් පස්සේ 49යි තව මාස 3ක් විතර ගියාන් පස්සේ 51යි. අරම එහෙම නෙවෙයි. ඒක ඇයි එහෙම වෙන්නේ? යථාර්ථය ඒකයි. යථාර්ථය ඒකයි. ඒක නිසා මේ බණ දේශනාවල් තුල තිබෙනවා ඒ වගේ හරියට හිත ලෝභයට ඇදගෙන යන්න පුළුවන් කතන තියෙනවා. හැබැයි ඒවා බුදුරජාණන් වහන්සේ බණ දේශනාවල් හැටියට, ධර්ම දේශනාවල් හැටියට නම් සංඛ්‍යාගත කරලා නැහැ. එහෙම කියලා නැහැ. ඒක නිසාම තමයි බුදුරජාණන් වහන්සේ අර අප්පකාතේ මනුස්සේසු කියන ගාථාව කියලා තියෙන්නේ. හැබැයි මෙහෙම එකකුත් තියෙන එකක් කියන්න ඕන. යන්තම් මොකක්වත්ම නැතුවම ඉන්න එයාට පව් කරන්න එපා කියලා. අපාය යන්න එපා, පව් කරන්න එපා කියලා අර පාපයෙන් ඩිංගක් අයින් කරලා දාන්න මොකක් හරි බය කරලා තියෙනවනේ. ඒක ටිකක් අර නිවන් ගියේ නැතත් නිකන් අඩුතරමේ ඒකේ බෙනිෆිට් එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඉතින් ඔය මේ කිව්වේ මොකද්ද? මනෝ සංචේතන ආහාරය. දැන් මනෝ සංචේතනාව කියලා කියන්නේ මේ භව හැදෙන්නේ. යම් කිසි දෙයක් මේ මනුස්ස ලෝකයේ උපදින්නේ, කාම භවයේ, තිරිසන් ලෝකයේ උපදින්නේ, ස්ථාන දිව්‍ය ලෝකවල උපදින්නේ මොකක් නිසාද? මෙන්න මේ වගේ තිබිච්ච මනෝ සංචේතනාවෙන් එක්කාසු කරගත්ත චේතනා හය නිසා. එතකොට මේ වගේ භවවල කෑම මොකද්ද? මනෝ සංචේතනාව තමයි මේ කාම ලෝකයේට ඉන්නේ කෙනාට කෑම. රූප ලෝකයේ, අරූප ලෝකයේ භව හදන එකේ කෑම. තේරුණාද මේ? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ දෙකේදී නීවරණ ඔක්කොම අයින් කරලා තියෙන්නේ නේද? මේකේ නීවරණ නැති වුණාට මේකේ භව තියෙනවා. උප්පත්තිය තියෙනවා. හේතුව මෙහි ඉඳලා තමයි යන්නේ මෙතෙන්. හැබැයි සුවර නැහැ. ටිකට් එක එක්තරා කාලයකට තමයි වදින්නේ. අපිටත් ඇදිලා තියෙනවානේ impermanent permanent visa අරගෙන ඉන්නේ ඔක්කොම. එහෙම තියෙනව නේද? permanent visa තියෙනවනේ. ඒ permanent visa ඔක්කොම impermanent. ඔය permanent visa එක permanent නම් ඔය කවුරුවත් ගිහිල්ලා ඔය කොරෝනා වෛරස් වැක්සින් එක ගන්නෙ නැහැ. නේද? කොරෝනා වෛරස් වැක්සින් ගන්නේ මොකක්ද? ඇයි ගන්නෙ? හේතුව වීසා දුර නැහැ. ඒකෙන්ද දැන් තේරුණාද මේ මනෝ සංචේතනාහරි තියෙන ස්වභාවය? ඒක නිසා කාම ලෝකයේ උපදින්න ආහාර වෙනවා. කාම ලෝකයේ උපතියක් පවත්වාගෙන යන්න ආහාර හැම තැනම මේක වෙන්නේ මේ දැන් අපිට මේක ඉවර නෑනේ. මේක ඉවර නෑනේ. දැන් මේ ඵලයක් නෙවෙන්නේ. දැන් අපි මේ ප්‍රතිඵලයක් නෙවෙන්නේ. විපාකයක් මේ විපාකයේ විඳින ගමන් විපාකයේ කියන ඒක උඩ තමයි ආයේ මනෝ සංචේතනා ටික ආයේ මේ තට්ටු ගහලා හැදෙන්නේ. දැන් මේ ජීවිතේ පොඩි කාලේ ඉඳලා හොඳට හිතලා බලන්න, පොඩි කාලේ ඉඳලා කතා කරන්නට, වටපිට බලන්නට, තේරුම් ගන්නට පුළුවන් කාලේ ඉඳලා අපි මේ දක්වාම ආපු මනුස්ස ජීවිත ගමන් මගක් තියෙනවානේ. ඉස්කෝලේ ගියා, කින්ඩර්ගාඩන් ගියා, ළමයි ලපටි එක සෙල්ලම් කරා, ඉගෙන ගත්තා, පීර කැඩුවා, සීනි හොරෙන් කෑවා, බනිස් හොරෙන් කෑවා, රණ්ඩු වුණා, අනිත් ළමයින්ගේ මූණ හීරුවා, පැන්සලෙන් යන්නා, ඊට පස්සේ එක පොත් හැංගුවා, අර මේ ඔක්කොම කරලා හොඳත් කරා, මනුත් පූජා කරා, හිඟන්නුන්ට සතයක් දුන්නා. එහෙම කරලත් ආවනේ නේද? ඔය ඔක්කොම කරගෙන කර්ම හදාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් ඇවිල්ලා දැන් පෙර කරපු කර්ම
මේ ප්ලේට් එකේ විඳින ගමන් මේක උඩ මොකද කරේ? තව ගොඩාක් කර්ම හදාගෙන ආවනේ. දැන් මේවා විපාක දෙන්න ගියන් පස්සේ කොච්චර භව ඕනද? කාම බව දැන් මේවා ඇත්ත වශයෙන්ම මේ ඉන්න පිරිස සියලු දෙනාම පොඩි කාලේ ඉඳලා මේ දක්වාම හදපු කර්ම ටික ගත්තයින් පස්සේ ඒ කර්ම ටික අපිට දාන්න පුළුවන්කම තියෙන මේ ගොඩවල් තුنين මොන ගොඩටද? කාම භවවලටනේ දාන්නේ. අර දෙයකට යනවද එකක්වත්? නෑනේ. එතකොට මේ කාම භවවල තිබෙන්නේ පොඩි ආවුස කාල තියෙන්නේ. දිග ආවුස තියෙන්නේ කොහෙද? දිග ආවුස තියෙන්නේ අපායේ. අපායේ කල්ප ගණන් තියෙන්නේ නරකේ. නරකය කියන එක අටමහා නරකයේ තියෙන කල්ප ගණන්. ඉතින් ඒකේ දෙවිදත් තෙරුන් වහන්සේම ඉන්නේ එහෙ. ඉන්නවා. එතකොට ඒ කාම භවයේ සත්තු සිව්පාවල මధుරූපවා වෙලා ඔය මధుර වෙන ජීවිත ඔය තියෙන්නේ ඒ කාම භවයේ. එතකොට ඒ කාම භවයට යන දේවල් තමයි ඔය මනෝ සංචේතනා තමයි පොඩි කාලේ ඉඳලම හැදලා තියෙන්නේ. පොඩි කාලේ ඉඳලම මනෝ සංචේතන එකතු කරගෙන ආවා. මේ මනෝ සංචේතන ඔක්කොම ටික හරි. ඔහොම කර්ම ගොඩාක් දෙවිලා තියෙනකොට ඊළඟ භවයේ දෙන්නේ කොයිකද කියලා තීරණය වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ ඒකත් වෙන ක්‍රමයකට වෙන්නේ. දැන් ඒ කර්ම විපාක දෙනකොට කරපු කර්මයේ හයිය අනුවයි කරපු කර්මවල පුරුද්ද අනුවයි වැඩියෙන් බලපානවා. දැන් ඔය හදාගත්ත කර්ම තියෙනවනේ. හදාගත්ත කර්ම වල හොඳ හයිය මතක තියෙන ඒවා තියෙනවා. ලොකු ඒවා. හොඳට මතක් කරන්න පුළුවන් ඒවා තියෙනවා. කුසල හරි අකුසල හරි. එතකොට ඒවා ඉස්සරහට එන්න බලනවා. ඒ කියන්නේ ඒකේ තියෙන ලොකුකම නිසා, හයියකම නිසා. සාමාන්‍යයෙන් අපි තිබ්බොත් එහෙම මෙහි සල්ලි කොල්ල වල මොකද්ද ලොකුකම කොල්ලේ? 500. 100 ලොකුම කොල්ලේ. 100 කොල්ලේ මොකද්ද පොඩිම කොල්ලේ? 5. එතකොට කොයින් එක? කොයින් දෙන්නද කොයි? එතකොට ගන්න කොයින් එකක් තිබ්බොත් එහෙම ඩොලර් 100 නෝට්ටුවක් තිබ්බොත් එහෙම නිකන් වැඩිපුර නිකන් හිත යන්නේ මොකටද යන්නේ? 100 යන්නේ. ඒ වගේ හැම වෙලාවෙම ලොකු කර්මයට ලොට් එකකට හිත යන ගතිය තියෙන එක හැබැයි ගොඩාක් තියෙන්න ඕනේ. එතකොට තව එකක් තමයි මේ මොන වර්ගයේ හරි කර්මයක් නිතර කරලා දිවෙනවා නම් ඒකත් යනවා. ගොඩාක් ලොකුවකට කියනවා ලොකුවට හයිය තියෙන කර්මයට කියනවා weight එක වැඩි weight කර්ම ගරු කර්ම කියලා. ගරු කර්ම කියලා කියනවා. ඊට පස්සේ ගොඩාක් continuously practice කරපු එක ගොඩාක් දිගට repeat කරපු කර්මය. එතකොට දිගට පවත්වාගෙන ආපු කර්මයට තියෙන හැබැයි හොඳ හිතින් කරන්න ඕන. ඒකට කියනවා චිර කාලයක් පවත්වපු ආචින්න කර්මය කියලා. ඒ ඇවිල්ලා මරණයට ලං වෙනකොට තමයි ආසන්න කර්ම තියෙන්නේ. ඔය දෙක තමයි ගොඩක් කියන්නේ. දැන් අපි කරපු හොඳ කර්ම අපි මතක් කරගන්නේ හොඳද පිටින් පිට. හොඳයි. ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ ඒකද ඇත්ත වශයෙන්ම එහෙම කරන්නේ ඔය මරණාසන්න අවස්ථාවේදී මිනිස්සුන්ගේ තිබෙන්නා වූ ඔය අඩුපාඩුකම් තරහමරා ඔක්කොම එහෙම මකා දාලා අකාමකා දාලා ඒ වගේම එයාට හොඳ දෙයක් මතක් කරලා දෙන්නේ වන්දනාගමනක් කරපු දානමය පින්කමක් කරපු හදාපු චෛත්‍යයක් විහාරයක් වෙහෙරක් ඊළඟට කරපු දානමය පින්කමක් සාංඝික දානයක් මෞපිය උපස්ථානයක් ඕවා ඔක්කොම මතක් කර දෙන්නේ ඒ මරණාසන්න අවස්ථාවේදී ඇත්තටම එයාට අර අලුතෙන් ටිකට් එක හදලා දෙන එක. එයා යන්න ටිකට් එක හදලා දෙන එක තමයි ඒ කරන්නේ. යම් කිසි තැනකට. ඉතින් ඔය කාම භවයේ තියෙන්නේ හැම වෙලාවෙම සුවර් නැහැ. ඔය ඔහොම වැඩ කරන්න වෙන්නේ සුවර් නැති හින්දා. හැබැයි රූප භවයේ එහෙම නෙවෙයි. රූප භවයේ කවුරුත් ඇවිල්ලා කියන්න ඕනේ ආ භාවනා කරා මෙහෙමයි ගොඩාක් වාඩි වෙලා හිටියා මං දැක්කා. එහෙම කියන්න ඕනේ නැහැ. පංච නීවරණ ධර්ම ටික ඔක්කොම
හදාගන්න මේ නැති කරගත්තා. ඒක මම හොඳට දන්නවා. අහවල් තැන ගිහිල්ලා අහවල් ගුරුවරයාගෙන් ධ්‍යාන ගත්තේ හංගන්න දෙයක් නෑ. අර මේ කියලා එහෙම අර කවුරුවත් ඇවිල්ලා ධ්‍යාන මතක් කරලා දෙන්න අර එහෙම මොකක්වත් අවශ්‍ය නෑ. මොකද වෙන්නේ? කෙලීම ඒක ඇවිල්ලා ගරු කර්මයක්. ඒ කරුවත් අවශ්‍යම නෑ. එයා තනියෙන් හිටියත් පිරිසක් මැද හිටියත් ටග්ගාලා ඉස්සරහට එනවා ටිකට් එක. ඒක නිසා රූපාවචර බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඒ අනිත් එක තමයි අරූපාවචරයේත් ඒ වගේ. ඉතින් ওই විදිහට තමයි ඔය සිද්ධ වෙන්නේ. හැබැයි මනෝ සංචේතන ආහාරය තමයි ඕකට උපකාර වෙන්නේ. ඒක නිසා මනෝ සංචේතන ආහාරය කියලා කියන සත්වයා යන්න එපා සසර දුකින් මිදලා. යන්න එපා සසර දුකින් මිදලා යන හැම තැනක කරන්න මොකද්ද? එකක් දැන් අපි හිතමු මේට ඉස්සෙල්ලා ජීවිතේ කරපු ටික දැන් මේ විඳලා ගෙවිලා යනවා කියලා මේ ජීවිතේ. එතකොට ඊළඟට මොකක්වත් නැහැනේ. එතකොට ගෙවිලා යනකොට දැන් තවත් ආත්මයක් දෙකක් ඉපදුනා. එතකොටත් ටිකක් ගෙවිලා ගියා. ඔහොම ගෙවිලා ඔක්කොම ටික ඉවරුණායින් පස්සේ එතකොට සම්පූර්ණව නැති වෙලා යයි. එහෙම වෙන්න දෙන්නේ නැතුව යන හැමතැනක මෙතනින් ඩිංගක් ගෙවනකොට මම තව මල්ටිපල් කරලා දෙන්නම් කියලා තව ටිකක් හදලා දෙනවා. මනෝ සංචේතන ආහාරයේ තියෙන භයානකත්වය උකයි. හැදෙනවා උපදින්න. හැදෙනවා හටගන්න. අපි උදේ පාන්දරට හිටගත්තන් පස්සේ හෙවණැල්ල දිගයින්. නේද? හෙවණැල්ල දියයි ඔළුව පා ගන්නක බලන්න ගිහිල්ලා. ඔළුව පා ගන්නට අපි යනකොට මොකද වෙන්නේ? ඒක යනවා. අය ඔළුව වැට තියෙන තැනට අපි යනකොට ඒක තව ඇහැට ගිහිල්ලා. ඒ වගේ තමයි මෙතන ඉඳලා මෙතෙන්ට අපි ටිකක් ගෙවාගෙන ආවා නම් එහෙම මෙතන හිටගත්ත ගමන් අපේ කර්ම හේවණල්ල ආයේ අනාගතයට වැටලා තියෙනවා. අන්න ඒ වගේ එකක් වෙන්නේ. හැබැයි හම්තුනේ මේ දෙකේ ඔය පහට රූපාවචර රූපාවචර ඒකට ගියාට වැඩක් නෑ නේද? පිනක් කරගන්න බෑ නේද? බෑ. ඉතින් ඒක තමයි. ඉතින් ඇත්තටම අපි නිවන් බලා යනවා නම් අපි යායිත්තේ මේ කාම භවයේදී මනුෂ්‍ය ජීවිතේ එනවනම් හොඳයි. එතනින් විතරයි පිනක් කරගෙන නිවන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් හොඳයි. හැබැයි මනුස්ස ලෝකෙට දැන් ඇවිල්ලා ඉන්නේ අපි. ඔව් ඒක තමයි. ආයන්න ඕනේ නැහැ. ඔව්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ. දැන් next time අපි මේ next time අපි බලන්න නැතුව අපි බලමු මේ just now current time එකේ. ඒක නිසා කියනවා අපමාදේන සම්පාදේත්. දැන් ওই සුවරක නැති වෙන්නේ ඔය ඔක්කොම කතා සුවර නැති බව අරවා මේවා ඒ ඊළඟ එකක් යනකොට දාගන්න කිව්වොත් නේ. ඉතින් එතන ගිහිලා සුවර නැති අංශුව වැඩ කරන්නේ මොකටද? දැන් මේක ඔක්කොම දැන් සුවරනේ. දැන් මෙතන තියෙනනේ සුවරේ. ඒක නිසා ධර්මයේ අහන්න හිතන්න පළවෙනි එක තමයි මනුස්ස ලෝකයට ආවත් මේ ධර්මය හමු වෙයිද කියන එක සුවර නැහැ. කොහේ හරි ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටියක මොකක් හරි ඔය පොකට් එකක ඉපදුනොත් එහෙම ආය මෙහෙට ගණී කියලා පොඩි කාලේ ඉඳලම ඉගෙනුවොත් එහෙම මේ විදියයි කියලා දෘෂ්ටි දැම්මොත් එහෙම ලොකු වෙනකොට අර ජෝතිපාල මානවකයාට වගේ වෙනවා. ජෝතිපාල මානවකයා දන්නවනේ? ජෝතිපාල මානවකයා දන්නව නේද? දන්නේ නැද්ද? ජෝතිපාල දන්නේ නැද්ද? දන්නවද? ඔව් කවුද කියන්නේ? පොඩේ. ජෝතිපාල කියලා කියන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේගේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ නම. ජෝතිපාල නමෙන් මේ පහළ වුණා නේද ඒ කාලේ. ඊට පස්සේ ගටිකාර කියලා යාළුවෙක් හිටියා. ඒ ගටිකාර කියන බ්‍රාහ්මණ වංශිකයෙක් අපේ බෝසත්යන් වහන්සේ. ඉතින් බ්‍රාහ්මණයෝ ඔය ශ්‍රමණයන්ට අගෞරව කරනවා. පොඩි කාලේ ඉඳලම අගෞරව කරන්න තමයි අම්මලා තාත්තලා කියලා දුන්නේ. මුඩු මහණු කියලා කිව්වේ. එහෙම තියෙනවනේ. ගොඩාක් මුඩු මහණ ඔය බමුණෝ කැමති නැහැ මුඩු කෙස් මුඩු කරගත්ත අය දකින්නට බලන්න ගිහිල්ලත් නානවා කියනවනේ. ඒ වගේ ඔය ජෝතිපාල මානවකයා ඉතින් මේ පොඩි කාලේ ඉඳලම
ඔය හැඩයට හැදලා හිටියා. ඊට පස්සේ ගටිකාර කියලා කියන්නේ දුප්පත් වළං හදන තරුණ පවුලක එක්කෙනෙක්. හැබැයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. හැබැයි මේ ගටිකාර තරුණයයි ජෝතිපාල මානවකයයි දෙන්න යාළුවෝ. පෞල් පරාසයේ දෙකේ කියට දෙන්න යාළුවෝ. ගටිකාර මානවකයා තරුණයා හැම වෙලෙම බුදුරජාණන් වහන්සේ දකින්න යන්යන් කියලා කිව්වා. නමුත් බ්‍රාහ්මණය ඇහුවේ නැහැ. ඊට පස්සේ දවසක් ඔළුවෙන් අදගෙන ගියා කෙස්සෙන්. ඉතින් ඒකෙදි තමයි යාට ඇහැ ඇරුනේ. කවදාකවත් මගේ යාළුවා මෙහෙම කරන්නේ නැහැ. ඇයි මේ මගෙන් ඔළුවෙන් ඇදගෙන යන්න මේ විදිහට උත්සාහ කරන්න කියලා ඊට පස්සේ තමයි ජෝතිපාල මානවකයා ගියේ. ඉතින් මනුස්ස ලෝකේ ඉපදුනත් එහෙම ඒ ඊළඟ හොඳට හිතන්න. සංහංකර මේදංකර සරණං දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාලා හරියට ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේලා 26 නමකගෙන් විවරණ ලැබලා තිබුණා. නෑ 23 නමකගෙන් 23 නමකගෙන් විවරණ ලැබලා තිබෙනවා අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ වෙනකොට අනාගතයේ බුදු වෙනවට 23 නමකගෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේලා 23 නමකගෙන් විවරණ ලබාගෙන ඉඳද්දිත් මනුස්ස ලෝකයේ ඉපදිලා ඒ වගේම බ්‍රාහ්මණයෙක් වෙලා ඉපදිලා ශ්‍රාවකයන්ට අගෞරව කර කර ඉන්නත් සිද්ධ වුණා. ඒ වගේම යන්නේ නැතු හිටි අවුරුදු 6ක් කියලත් ඊට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ගියේ පස්සේ ඊට පස්සේ තමයි 24 වෙනි විවරණේ හම්බ වුනේ අපේ බෝසත්සන් වහන්සේ. ඉතින් බෝධිසත්වයන් වහන්සේගේ පාරමී ශක්තිය හැටියට ඒක එහෙමත් වුණා නම් සාමාන්‍යයෙන් සිල්ලර පහේ මේ සෝරියා සිල්ලර කිව්වට මේ පොඩේ මේ ඒක නිසා මේ සාමාන්‍ය මිනිස්සෙකුගේ යන මිස්ලෑන්ඩින් මිස්ටේකන් මිස්ප්ලේස් වෙනවා කියන එක ඇවිල්ලා ආය කියන්න බෑ. ඒක නිසා මේ අවස්ථාව මේ වටිනා අවස්ථාව තමයි වටිනාම අවස්ථාව. ඥානවන්තම ප්‍රාර්ථනා කළ යුතුයි අපේ ජීවිතේ නිවන් දකින්න තෙක්ම භවය නෙවෙයි නිවන් දකින්න තෙක්. ඒක සාමාන්‍යයෙන් අවුරුදු 50 වෙන්න පුළුවන්, අවුරුදු 30 වෙන්න පුළුවන්, අවුරුදු 7 වෙන්න පුළුවන්, ලබන අවුරුදු වෙන්න පුළුවන්, ආත්ම දෙක තුනක් වෙන්න පුළුවන්. ඒ දක්වාම අපේ අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව තියෙන්න ඕනේ. කොතන හරි රැඳුනොත් එහෙම භවයක අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය සම්පත්තිය ලැබේවා කියලා. ඒක නිසා තමයි ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ කියන එක බොහොම ඥානවන්තව අධිෂ්ඨානයෙන් කරන්න ඕනේ කියලා කියන්නේ. ඔව්. මොකද? ඒත් එක්කම හඳුන්නේ තම අහනවා දහන්නේ දැන් අපේ බුදුහාමුදුරුවෝ විතරයි අවුරුදු 5 දුෂ්කරත්වය කරලා තියෙන්නේ. ඒ වගේම අඩු වයසෙන් මේ පරිණාමපත් තියෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ මේ සසරේ යනකොට මොකක් කරේ ලොකු එකක් කරලා මට මතකයි මොකද්ද කියලා. මොකද අනෙක් බුදුහාමුදුරුවෝ අවුරුදු 40000ක් තමයි වැඩි තියෙනවා. එහෙම තියෙනවා 70000ට ඉඳලා තියෙනවා 60000ට ඉඳලා තියෙනවා 40000ට ඉඳලා 30000ට ඉඳලා අපේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු 20000යි. එහෙම ඉඳලා තියෙන ඒ කාලේ එහෙම වුණාට නිතර බණ කියන්නේ අවුරුද්දකට සැරයක් අවුරුදු ගානකට සැරයක් 15කට සැරයක් අන්න එහෙම තමයි බණ දේශනාවක් කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ උදෙත් බණ කියනවා, දවල්ත් බණ කියනවා, රැයටත් බණ කියනවා. හැබැයි අනිත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් අවුරුදු 20000ක් 30000ක් 40000ක් වැඩගෙන ඉඳගෙන කරන්නා වූ ඒ බුද්ධ සේවාව සහ බුද්ධ කෘත්‍ය අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45න් කරා. එහෙනම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ සත්‍යයි දුහන්නේ දුෂ්කරක්‍රියා කරා. ඒක හැටි. ඒ හේතුව අපේ බුදුරජාණන් වහන්සේට ඉස්සර කරපු අර යන්නේ නැතුව හිටපු එකේ කර්මයක් අවුරුදු 6කට ලේට් කරපු එක තමයි ඒ විපාක දුන්නේ. ඒක නිසා හැම වෙලාවෙම ඒවත් හොඳට හිතන්න ඕනේ. හොඳයි දැන් මේ කිව්වේ මොකක්ද මොන ආහාරය ගැනද? මනෝ සංචේතන ආහාරය. එතකොට කබලීකාර ආහාරයෙන් මොකද්ද යැපෙන්නේ පවතින්නේ? මේ කය. ඒ කය ඇතුලේ හැදෙන්නා වූ ඇස කන නාසය දිව ශරීරය හිත. මේකට හම්බ වෙන්නා වූ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනාවන්ට කෑම මොනවද?
ස්පර්ශය. ඒක කාගෙන තමයි ඒකේ උදව්වෙන් ඒකේ උපකාරයෙන් තමයි දුක උපදින්නේ, ඒකේ උපකාරයෙන් තමයි සැප උපදින්නේ, ඒකේ උපකාරයෙන් තමයි උපේක්ෂාව උපදින්නේ. ඊට පස්සේ ඒක එහෙම වෙලා තිබෙනවා නම් හොඳයි. හැබැයි තව ඉස්සරහට භව හැදෙනවා, භව පැලවෙනවා, භව රෝපණය වෙනවා. ඒ මොකක් නිසාද? මනෝ සංචේතන ආහාර නිසා. ඉතින් හැම තැනම මොකක් හරි හට ගන්නවා. පතන්නම හොඳ නැහැ. පතන්නම හොඳ නැහැ. ස්වාමීන් වහන්සේ රූප භවවලදී භාවනා කරන්න ලැබෙන්නේ නැද්ද? ඒ ගියන් පස්සේ ඉතින් පුළුවන්, බැරි වෙනකුත් නැහැ. ඉතින් එච්චර එහි යන්නේ මොකද දැන් මෙහෙ එහෙම ඉන්නව නැත්te නෑ. ඉන්නවා. ඒගොල්ලෝ බණ කියනවද? එහෙම වර්ණ දේශනා කරනවායි කියලා එහෙම කියනවා. යම් කිසි දෙයකින් එහෙම එක්කෙනෙක් හම්බ වුණොත් හොඳයි, බක බක්මයා වගේ එක්කෙනෙක් ආව වුණොත් ඉතින් ඉවර තමයි. දන්නවද බක බ්‍රහ්මයා? ඒකනේ. බක බ්‍රහ්මයාගේ මේ බක කියලා හිතිය බ්‍රහ්මයි. එයා ආත්මවාදී එක්කෙනෙක්. බුදුරජාණන් වහන්සේට හරියට රැහෙන වෙලාවක් ගියා බක කියන බ්‍රහ්මයාගේ දෘෂ්ටිය කඩන්න. එයා හිතාගෙන හිටියේ සාස්වත දෘෂ්ටියක හිටියේ. සාස්වත දෘෂ්ටියක ආත්මයක් තිබෙනවා කියලා බොහොම බරපතල විදිහට. ඉතින් ඒ බක මේ හරි මාන්නයි. සියල්ල දත් විදිහට තමයි හිටියේ. බුදුරජාණන් වහන්සේට හරියට අමාරුණාවේ අර තියෙනවා මේ සූත්‍ර දේශනාවල් තියෙනවා බක කියන බ්‍රහ්මයාට එයාගේ දෘෂ්ටි අයින් කළා මේක අනිත්‍යයි කියලා දේශනා කරන්න කියලා දෙන්න. දැන් ඒ වගේ කෙනෙක්වත් මාට්ටු වුණොත් එහෙම. ඒක නේද අපේ බුදුහාමුදුරුවෝ කාලේ රහත්ම විචාරය නේද සෝවාන් සකෘතඥාන විචාරය ඒගොල්ලෝ එතකොට තාම විචිනතිය ඔය දිව්‍ය ලෝකවල වැඩි ඉන්නවද? මට ඇහෙන්නේ මෙතන තමයි. එහෙම ඉන්නද නැද්ද? ඉන්නවද අනාථපිණ්ඩික සිටුමා ඉන්නවා. ඊට පස්සේ විසාකාවේ ඉන්නවා. තව හිටපු හාමුදුරුවෝ ඉන්නවා. ඉතින් ඒ ගිහිල්ලා ඉතින් ඉන්නවා ඒ පැත්තේ. අනිත් එක තමයි ඉතින් අපි අලුතෙන් ගිහිල්ලා ඒගොල්ලෝ අපිත් එක්ක කතා කරයි දන්නේ නැහැ. ඔය අනිත් එක ඒගොල්ලොත් එක්ක හිටපු ඒ ගෙවල් වල හිටපු අය ඒ සේවක සේවිකාවෝ ඉන්නවා නෑදෑයෝ ඉන්නවා. ඒගොල්ලෝ අපිට ඉතින් අපොයින්ට්මන්ට් එකක් ගන්න පුළුවන් වෙන්නත් පුළුවන් අමාරු වෙන්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේ ධ්‍යාන ලබාගෙන ඉඳලා මරණාසන්නයේ කිච්චිනකොට ධ්‍යාන පිළිලා තිබුණා. ඒක ඉතින් ඔය වෙන එකක් තමයි. දැන් මෙහෙත් එහෙම තියෙනවනේ. මෙහෙත් එහෙම තියෙන වර්ක් වීසා දාලා ඊට පස්සේ වර්ක් වීසා වල හොඳට ඉඳලා කාම කාලා බීලා ඉන්නකොට අර මම අහලා තියෙන වර්ක් වීසා ආයෙ දෙන්නේ නැtei ස්ටුඩන්ට් වීසා දාන්නයි කියලා. ඊට පස්සේ ස්ටුඩන්ට් වීසා ආයෙ දෙන්නේ ඊට පස්සේ විසිටර් වීසා දාන්නයි කියලා අහලා නැද්ද? මෙහෙ තියෙනවා වර්ක් වීසා, පර්මනන්ට් වීසා, පර්මනන්ට් රෙසිඩන්ස් වීසා, work visa, skill category work visa, student visa සහ visitor visa වල හොඳම high තියෙන visa එක මොකද්ද සාමාන්‍ය visa තියෙනව නේද? ඔක්කොම තියෙනව නේද? හරි. කියන්න බලන්න. ඒ permanent residence visa එක high යි. හොඳයි. ඒකේ ඔක්කොම තියෙනවා මොකද්ද ඒ කියන්නේ? ඊට පස්සේ ඒකේ ඔක්කොම තියෙනවා මොකද්ද? privileges සර්වම තියෙනවනේ. දෙක මොකද්ද? skill category visa නේද? work visa. work visa එක. ඒ work visa එක ඊට පස්සේ ඒකටත් තියෙනවා හිතන්නේ මේ තියෙනවා ගොඩක් qualification health insurance health මේ medical facilities අරවම ගොඩක් තියෙනවා. සහ හොඳයි. ඒක නිකන් easily extend කරන්න පුළුවන්. auto extend වෙන ඒවාත් තියෙනවා. ඊට පස්සේ නිකන් lazyයක් තියෙනවා. ඊට පස්සේ ඒක වැඩ කරන්නේ නැත්නම් මොකද්ද තියෙන්නේ? ස්ටුඩන්ට් වීසා. ඒ කියන්නේ ඉගෙන ගන්නා නම් විතරයි මේකේ ඉන්න පුළුවන් පය ගහලා. ඔය ඉගෙන ගන්න ඕනේ. වැඩ කරන්න බෑ. එහෙම තියෙනව නේද? මං හරිනේ නේද? මට ඒක වැඩ කරන්න පුළුවන් නේද? පැය 20යි දෙන්නේ. හැබැයි අර අනිත් ඒකේ කාලයක් නැහැ. නිින්දයක් නැත්තම් රැත් වැඩ කරන්න පුළුවන්. ඉතින් මේක එහෙම නෙවෙයි. ඉතින්
ඊට පස්සේ දැන් ස්ටුඩන්ට් වීසා. ඒකත් ඉවරච්ච ගම විසිට වීසා. මාස කීයද? මාස 3යි මයිද? මාස 3යි හරි 6යි මන් දන්නේ නැහැ. එච්චර. ඒ කියන්නේ හරි අමාරු. ඒ වගේ තමයි ඔය ඇත්තටම මේ කියන්නේ ධ්‍යාන ලබාගෙන ඉඳලා යම්කිසි ස්ථිරත්වයක් ඉඳලා ධ්‍යාන නැති වුණාන් පස්සේ ඩිග්‍රේඩ් වෙනවා. දැන් දෙවියොත් වැටෙන්න පුළුවන් කියනවා. ඕනේ. හරි. ඊට පස්සේ දැන් කෑම වර්ග තුනක් කිව්වා. මොකද්ද? කබලිකාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය සහ විඥාන ආහාරය. දැන් මේ හතරවෙනි එක විඥාන ආහාරය. දැන් මේ විඥාන ආහාරය මොකද්ද තියෙන්නේ? විඥාන ආහාරය තියෙන්නේ ඉස්සරහට කියන්න. විඥාන ආහාරය තියෙන්නේ මොකක්ද දන්නවද? ඒකේ භයානකත්වය තමයි යම් දේවල් අපිට දැනුමත් ලබා දෙනවා. ඒ කියන්නේ වටපිටාව තියෙන දේවල් දැනුවත් කරන බව හැබැයි තියෙන්නේ අර ඉස්සෙල්ලා 29ක් කිව්ව නේද? සිත් 29ක්. ඒ 29 කියන්න බලන්න. අකුසල් සිත් 12යි. කුසල් සිත් 8යි. අරූපාවචර සිත් 5යි. රූපාවචර සිත් රූපාවචර සිත් 5යි, අරූපාවචර සිත් 4යි. ඔතන 29ක් තියෙනවා. ඔය 29 ඕවට කියන මොකද්ද? කර්ම සිත්. ඔය කර්ම සිත් 29 ඇතුලේ තියෙන චේතනාව ආය නිකම් චේතනාවක් නෙවෙයි. කිව්වනේ වැඩිච්ච තැන ගෑවෙනවයි කියලා. හැප්පිච්ච තැන. ඒ කර්ම එකතු වෙනවා. එතකොට කර්ම රැස් වුණාම ඒ රැස් වෙච්ච කර්ම තියෙනවනේ. ඒකතු වෙච්ච කර්ම. එතකොට ඒකතු වෙච්ච කර්ම නිකන් ඉන්නේ. ඒ කර්ම වලින් කරන්නේ ඒ කර්මවල තියෙන දැන් යමක් ඇති වෙලා නැති වෙලා යට ගියාට යට තියෙනවා මේ අමුතු ගතියක්. මම මේ කිව්ව නේද අර මම පොඩි ඒක මම මේ වීඩියෝ එකක් කරේ. ඒකට පිඟානකට දාලා කරේ. අපිට හම්බුණානේ අර මොකද්ද මේ සැනිටයිසර් කෑන් හම්බුණා. හැබැයි අපිට සැනිටයිසර් පූජා කරා කියලා කියන්නේ බොණ්ඩ පූජා කරා. ඒ තරම්ම පොඩි කෑන් ලොකු කෑන්. ඉතින් හැබැයි ඒව දැක්කොත් නම් අපේ ස්ථානට මේ කොරෝනා එන්නේ නැහැ. ඒව දැක්කොත් එනවා. නිකම් මරුම් කන්නේ. ඉතින් මේ ඒ සැනිටයිසර් පිඟානකට දාලා බැලුවන් පස්සේ පිඟානකට මේ හොදි වගේ ඇත් කරා. ඒක හොද්ද වගේ ඉන්නේ තියෙන්නේ. ඉතින් මේ වක් කරන් පස්සේ බැලුවා මොකක් හරි ඊට පස්සේ කළුවර කාමරේට ගියා මොකක්වත් පේන්නේ නැහැ. ඒ කියන්නේ මුකුත් පේන්නේ නැහැ. ඊට පස්සේ ඔය ඒකට මේ මම ලයිටරේ ගිනිපුරු දාලා ගින්දර පත්තු කරා. ගින්දර පත්තු කරාන් පස්සේ හැබැයි ඒ පේන්නේත් නැහැ. මොකුත් පේන්නේ නැහැ. ඉතින් ඔහේ තියෙනවා. හැබැයි ගිනිපුර ගහලා ඈත කැලේ කරේ ගිනිපුර ගහලා වතුර බාල්දියක් එහෙම තියාගෙන මෙහි තියෙන ෆයර් රිස්ක් එක තියෙනවනේ. මම කරා. මොකුත් පේන්නේ නැහැ. ඊට පස්සේ ෆොටෝ ගැහුවා. ඒ පේන්නේත් නැහැ. ඊට පස්සේ මොකද කරේ මේ කොලයක් අරගෙන අරකට මෙහෙම ඇල්ලුවා. පත්තරයක් අරගෙන ඇල්ලුවා. ඇල්ලුවන් පස්සේ පත්තරේ පිච්චෙනවා. පත්තරේ ගිනි ගන්නවා. ඇයි
පෙනුනේ නැතත් ගින්දර තියෙනවා. පෙනුනේ නැතත් ගින්දර තියෙනවා. මට පේන්නේ කෙලින් බැලුවම පස්සේ සුදු පාට පේන්නේ. සුදු පාටට ජෙල් එක පේන්නේ. හැබැයි මේ ජෙල් එක උඩ ගින්දර තියෙනවා. ඒ වගේ මේ කර්ම හැදුනන් පස්සේ පැලවෙන ගතිය, ගිනි ගන්න ගතිය හොඳටම තියෙනවා. ඒකෙන් වෙන්නේ විඥාන ආහාරය කියලා කියන්නේ මේ ප්‍රතිසන්දි විඥාන ආහාරය කියලා කියන්නේ ඒකෙන් ප්‍රතිසන්දි හදනවා නාම රූප හදනවා. ප්‍රතිසන්දි හදනවා නාම රූප හදනවා. දැන් බලන්න මෙහෙම හිතන්න බලන්න. දැන් අපිට එක්තරා විදිහක රූපයක් තියෙනවනේ. එක්තරා විදිහක එක මහතකට, එක පාටකට, එක උසකට දැන් අපි හැම එක්කෙනාටම රූපයක් තියෙනවනේ. ඒ රූපය සහ ඒකේ ඇස්සේ තියෙනවනේ අපිට වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක් එහෙම තික්කුත් ඇතුලේ තියෙනවනේ. එතකොට මේක කරකවා ඉතින් අපි ඉන්නවනේ මේ ඇස කන නාසය මේ පාවිච්චි කළ ඒක සෙට් එක පාවිච්චි කරගෙන ඉන්නවනේ. ඕකේ ප්‍රධානම මාතෘත්වය කොහෙද? මේ නාම මේ ඇඟේ මේ ශරීරයේ මේ කියන සංඥා සංඛාර ටික වේදනා ටිකේ මේ ටිකේ ඔක්කොගේම මාතෘත්වය කොයි හරියද තියෙන්නේ? මාතෘත්වය තියෙන විඥානයේ අර මේ විඥානයේ තමයි ඔය පටිසන්ධියත් හදලා දුන්නේ. විඥාණයෙන් තමයි පටිසන්ධි නාම රූප ඔක්කොම ඉස්සරහට හදලා දෙන්න ඔක්කොම කරලා දෙන්නේ. ඉස්සරහට දිග්ගසලා දෙන්නේ මේ විඥාණය. ඒක නිසා විඥාණය ආහාරයක් වෙනවා. නාම රූප ධර්මයන්ට විඥාණය ආහාරයක් වෙනවා. ඒක නිසා ඔය විඥාන ආහාරය ඉස්සරහට අපිට දිග්ගසලා දෙනවා. ලෝකයට වත්පතුරලා දෙනවා. විඥානය කරන්නේ මොකද්ද? හැම තැනම ඔය දැනගෙන ඔය වටපිටාවේ බල අහහා යනවා. ඒ එක්කත් එක්ක අර විඥානය හැමතැනම දැනගෙන යනවා වගේම ඒ එක්කම ගිහිල්ලා කවුද මේ මනෝ සංචේතනාවත් ඒ එක්කම ගිහිල්ලා කරන්නේ මොකද්ද? එකතු කරගෙන යනවා මොකක් හරි දෙයක් එකතු කරගන්නව කර්මයක්. ඉතින් ඔය විදිහට ආහාර වර්ග කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මේ ආහාර වර්ග 4 තියෙනවා භයංකාර ගති 4ක්. මේ 4ෙම තියෙන භයානක 4ක්. ආහාර 4 තිබෙන භයානක 4. ආහාර 4 නිසා ඇතිවෙන පය 4. එක ඒකට කියනවා නිකාන්ති බය කියලා. හරි භයානකයි. නිකාන්ති බය කියලා කියන්නේ නිකාන්ති බය. ඔව්. නිකාන්ති කියලා කියන්නේ මේකක් දාම බලනවා. නිකාන්ති කියලා කියන්නේ ඒක තමයි භයානක. දැන් අපිට මේ
අද මේ ටික කියන්න හේතුවකුත් තියෙනවා. මෙච්චර දැන් මේ අපේ පින්වතුන්ට මේ පින්වතුන් සෑම දෙනාට මේ කියපු ටික තේරුණානේ. එතකොට තේරෙන්න දැනුමක් විඥානයක් මේ ප්‍රඥාවක් තිබුණානේ. ඥානයක් පහළ වුණානේ. ඒ ලොකුවක් ලොකුවට නැතුව ටිකක් හරි පහළ වුණා ඥානය. හැබැයි නේද? එහෙම වෙන්න හේතුවකුත් තියෙනවා. අද ඥාන කතා ගන්න දුවා. ඔව් ඥාන කතා පූජා කරා. උදේ තිබුණානේ ඥාන කතා. වැදුණා නේද? ඥාන කතා වුණානේ. ඥාන කතා හම්බෙච්ච හින්දා ඉතින් අද තේරෙනවා. හොඳට බලන්න. ආහාරවල තියෙන කබලින් මේක පොඩ්ඩක් වැරදි ආ. කබලීකාර ආහාරයේ තියෙන නිකාන්ති බය. නිකාන්ති බය කියලා කියන්නේ ඔය හැම එක්කෙනාටම කෑම ගැන මොකද්ද තියෙන්නේ? ඇලෙනවා. ආසා කරනවා. පොල් සම්බලයටත් ආසා කරනවා. ලුණු මිරිස් ටිකටත් ආසා කරනවා. පිට්ටු වලටත් ආසා කරනවා. ඉන්දියාප්ප වලටත් ආසා කරනවා. ඥාන කතා වලටත් ආසා කරනවා. මොනවා හරි ගෙඩිය ආතියත් වුණොත් එම් පළතුරු ඒකටත් ආසා කරනවා. අයිස්ක්‍රීම් එකටත් ආසා කරනවා. එහෙම තියනව නේද? එහෙනම් මොකද වෙන්නේ? හැම වෙලෙම බය තමයි කෑම වලට ආසාව ඇතිවීමේ බය. අර මනුස්සයාට අර බැල්ලිගේ කුසේ උපදින්න වෙච්ච සිද්ධිය මතකනේ? මොකක් හින්දාද උනේ? අන්න එයාට ඒ ගෙදර ගිහිල්ලා පසේ බුදුහාමුදුරුවෝ එනවා දාන ටිකක් දීලා වළඳන්න පුළුවන්. ඒව එහෙම පින් කරගන්න පුළුවන් එහෙම අදහසක් අඩුතරම හිතුවනම් මේ මිනිස්යාගේ අනේ හාමිනේ නම් හොඳයි. මේ මිනිස්යා හොඳයි. මේ ගෙදර පුතෙක් වෙලා තිබුණා නම් එහෙම මේ ඔය තියෙන දේ බඩු ටිකක් ඔය ආඩතරෙන් කරත් එකකට නැගලා යන්න පුළුවන් කියලා එහෙමවත් හිතුන්නේ නැහනේ. එහෙමවත් හිතුනේ නැහැ. එයාට හොඳටම ලෝභ වුණේ මොකද්ද? අර බල්ලගේ පිඟානට දාලා දෙන කෑම ටිකනේ. පේනව නේද? කබලීකාර ආහාරයේ තියෙන නිකාන්ති බය. ආසා කරනවා. එහෙනම් ආසාව නිකාන්ති කියලා කියන්නේ බැඳී යනවනේ. ආසාව හැදීමෙන් බය. ආසා කිරීමේ බය. දැන් බලන්න හොඳට බලන්න. රෙස්ටෝරන්ට් තියෙනවනේ. රෙස්ටෝරන්ට් එකක් ළඟට යනකොට ෆොටෝ දාලා තියෙනවනේ. ඒ ෆොටෝස් වල මොනවද තියෙන්නේ? කෑම පිඟානක් බෙදලා ලුණු මිරිස් කෑලි උඩට තියලා උස්සන්න. අන්න මම බොරුවද කිව්වේ? මම මුසාවක් කරකම් එකක් කිව්වද? ආන්න ඒකනේ. ඒ තියෙන්නේ හරි ලස්සනට ෆොටෝ ගහලා කෑම පිඟන් බෙදලා ඉස්සෝ එහෙම තියලා නේද? මාළු කෑලි තියලා අර මේ බුරියානි කියලා જાතියක් තියෙනවා. ඒකේ කොළ පාට කෑලි, ලීස් කෑලි, මස් කෑලි අර මේ කහ පාට ඒක දැකපු ගමන් මොකද වෙන්නේ? ආසා. ඒක නිසා තමයි මේ ෆොටෝ ගහන්නේ. ඒක නිසා තමයි මේ ෆොටෝ ගහන්නේ. අනිත් එක තමයි දැන් කඩේකට ගියොත් එහෙම බලන්න රෙස්ටෝරන්ට් එකට ගියාන් පස්සේ මොකද්ද තියෙන්නේ? මේනු එකක් හම්බ වෙනවා. රෙස්ටෝරන්ට් වල කෑම පේන්නේ නැහැ. සාමාන්‍ය හෝටල් වල කෑම පේන්න තියෙනවා. ලංකාවේ හෝටලයක සාමාන්‍ය එකේ තිබෙන වෙනසයි රෙස්ටෝරන්ට් එකේ වෙනසයි. රෙස්ටෝරන්ට් එකේ කෑම පේන්නේ නැහැ. ඒකේ තියෙන්නේ මේනු එකක් දෙන්න. මේනු එකේ තියෙනවා ෆොටෝ ගහලා නම් කරලා තියෙනවා. ඒ බලපු ගමන්ම ඔන්න ලිස්ට් මේකේ ඕඩර් කරනවා නේද? හැබැයි ලංකාවේ හෝටල් වල එහෙම නැහැ. ලංකාවේ හෝටල් වල නැහැ. ලංකාවේ හෝටල් වල මෙනු එකක් අවශ්‍යත් නැහැ. බස් එකේ යන එක්කෙනාටත් මාළු කරිය පේනවා. නැද්ද?
පාන් ගෙඩි කපලා තියෙනවා. බනිස් ගෙඩි තියෙනවා. සෝකසල් තියෙනවනේ. ඉතින් එහෙම පේන්න තියදී මොන මෙනු එකක්ද? ඊට පස්සේ ආප්ප ඉන්දියාප්ප මම දැකලා තියෙනවා. ඉන්දියාප්ප ආප්ප පිට්ටු බාණි සරවමේ ඔක්කොම ඉස්සරහා ලස්සනට තියලා තියෙනවා. මේ ඒ ටික බලුවන් පස්සේ ආය කියන්නේ අත දික් කළානේ කියන්නේ. මේ බනිස් එකයි ආප්ප කේසෙල් ගෙඩිය එහෙමනේ කියන්නේ. අනේ වගේ ඒකට මෙනු එකක් අවශ්‍ය නැහැ. එතකොට ඇයි එහෙම කරන්නේ? දැන් ඔක ඇතුලේ තියන්න පුළුවන් නේ මහත්තයා. ඇතුලේ තියන්නේ නැත්තේ ඇයි? ඒ කියන්නේ ඒකම තමයි මෙනු එක. දැකපු ගමන්ම බස් එක ඒ යනකොට එතන බස් එකේ බ්‍රේක් එක පෑගෙන තමයි ඒ ඉස්සරහ තියෙන්නේ. හරි. ආසා කිරීමේ බය. 2 මොකද්ද අනිත් එක? පස්ස ආහාරය. පස්ස ආහාරයේ තියෙන්නේ ඒකේ තියෙන්නේ ඒකට කියන්නේ හැම වෙලෙම ඒ කියන්නේ උපගමනය කියලා. උපගමනය කියන එක උපගමනයේට මොකක්ද අපි දාන්නේ? සිංහල වචනයකුත් ඔකට තේරෙන එකක් දාන්න එපා. අපි දාමු මේ යොමු වීම කියලා. යොමු වීම සම්බන්ධ වීම. මේ පස් ආහාරයේ හැම වෙලාවෙම කරන්නේ මොකද්ද? අරකට එක එකට සම්බන්ධ වෙනවා. එක එකට සම්බන්ධ වෙනවා. හරියට කටුවත්ත වගේ. කටුවත්තේ මොකද්ද තියෙන ස්වභාවය? පටලැවෙනවා. කටුවත්ත. මේ ඇත්ත ඒක යොමු වීම මේක හොඳයි කියලා එතන ඔක්කොටම වඩා. පටලැවෙන එකක් තියෙනවා. ගිය තැන පටලැවෙනවා. ගිය තැන පටලැවෙනවා. උපගමනේ යොමු වෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන බය. ඉතින් දැන් බලන්න අර මෙනු එක බලපු ගමන්ම මොකද වෙන්නේ? පටලැවෙනවා. අර සෝකස් එක එහෙම දැකපු ගමන් මොකද වෙන්නේ? පටලැවෙනවා. ඊළඟට තුන්වෙනි එක. ඒක තමයි බය. පටලැවීමේ බය. ළමයින්ටත් ඇත්ත වශයෙන්ම අම්මලා තාත්තලා කියනවා ළමයින්ට යන්න දෙන්නේ නැහැ. එහෙම යන්න දෙන්නේ නැහැ. වැඩි කට්ටිය කියනවා මේ මම නම් අපේ දුවට අපේ පුතාට යන්න දෙන්නේ නැහැ හැමතැනම ඇවිදලා. දන්නේ නැහනේ කොහේ ගිහිල්ලා පටලැවෙයිද දන්නේ නැහනේ. එහෙම කියනවා නේද? අන්න. මනෝ සංචේතනා බය. චේතනා ඒ බය. මනෝ සංචේතනා. ඒකට කියනවා මොකද්ද? ඒකට කියන්නේ ගිය තැන රැස් කරනවා. රැස් කිරීමේ බය. රැස් කිරීමේ එකතු කිරීමේ බය. මනෝ සංචේතනාව කියන්නේ හැම තැනම ගිය තැනක් නැත්තම් එතන එකතු කරනවා. අනිත් එක නිකන් ඉන්නේ මේ කඩේකට ගිහිල්ලා ආහාර පාන ගත්තොත් එහෙම එතන නිකන් ඉන්නේ නැහැ. යාළුවන්ටත් ඇවිල්ලා කියනවා. මම ගියා එතන හොඳයි. එහෙම මේ අනිත් එක තමයි පහවදාටත් ඊළඟ මාසෙටත් මතක තියාගන්නවා. මතක තියාගෙන ඒ කියන්නේ කර්ම රැස් කරගත්තනේ.
ඊට පස්සේ හතරවෙනි එක විඥාන ආහාරය හැම වෙලෙම කරන්නේ මොකද්ද? විඥාන ආහාරය වැඩි තමයි හැම වෙලාවෙම ප්‍රතිසන්දි අපිනිපාතනය කියලා කියන්නේ කොතෙන්ද හරි භවයකට වැටෙනවා. මොකක්ද ඒකට දාන්න පුළුවන් සරල වචනය? සරල එකකුත් කියන්න එපා. අබිනිපාතෝ වැටෙනවා කියන එක තමයි ඒකේ තේරුම. නමුත් ප්‍රතිසන්දිය වීමේ බය, හට ගැනීමේ බය, හට ගැනීමේ බය. මේ මම අහලා තියෙනවා මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ උසාවි වල පනිෂ්මන්ට් එකක් දෙනකොට ඒක හරියට මතක නෑ මට වචනේ. උසාවි වල පනිෂ්මන්ට් යම්කිසි කෙනෙකුට වරදකට පනිෂ්මන්ට් එකක් දුන්නාන් පස්සේ ඒකට ඒ පනිෂ්මන්ට් එක නියම කරනවා පනිෂ් කරන්නේ. suspended sentence අත්හිට වූ අන්නාර අත්හිට වූ සිර දඬුවම. ඒ සිර දඬුවම දීලා තියෙන්නේ. හැබැයි අත්හිටවලා තියෙන්නේ. අත්හිටවනවා කියන්නේ මොකද්ද? අත් කියන්නේ මොනවද? අත් කියන්නේ මොනවද? දැනට ක්‍රියාත්මක වෙන්නේ. අල්ලාගෙන. මෙහෙම නෙවෙයි. අත් හිටවනවා මෙහෙම නෙවෙයි. අත් මේක මේ හිටවනවා. අත් හිටවනවා කියන්නේ suspended. suspended තමයි. ඒ කියන්නේ ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අත් හිටවනවා කියලා කියන්නේ දැනට නවත්තලා. හැබැයි permanent delete කරලා නැහැ. අන්න ඕනේ දැන් මේ දින්නේ මේ කවුද මේකත් දැන් මේ මෑනියෝ ඒ ෆීල්ඩ් එකේනේ මොකක්ද ඒකට කියන්නේ අන්න තව එකක් තියෙනනේ suspended 6 months 3 months 4 එහෙමත් තියෙනවා. තව තියෙනව නේද මේ until you commit something else කියලා එහෙම එකක් තියෙනව නේද? තව මොකක් හරි වරදක් කරපු ගමන් මේක බලාත්මක එහෙම නෝ නේද? අන්න හරි. හැබැයි එයා වරදක් කරන්නේ නැති තාක්කල් ඒක ඒන්න පුළුවන්. හැබැයි වරද කරපු ගමන් අරක එහෙම එකක් තියෙනව නේද? අපි ඔන්න ඔය වගේ මේ වගේ සමහරලාට අපි නිකන් අර සස්පෙන්ඩඩ් මේ සෙන්ටෙන්ස් වගේ තමයි හැම වෙලාවෙම අපි යමක් යට කරගෙන ඉන්න මොකක් හරි කරපු ගාම අර තියෙන ඒවා ටික ඔක්කොම ඇදගෙන එනවා. ඒකට හේතුව මෙහෙමයි. දැන් අපි මොකක් හරි වරදක් කරලා මොකකට හරි පట్టල වෙනවනේ කියන්නේ අපි ලෙඩක් වෙලායි කියලා. ලෙඩක් මෙහෙම හිතන්න බලන්න කවුරු හරි මත්පැන් පාවිච්චි කරලා ගිහිල්ලා වාහනයක් හප ගන්නවා. වාහනයක් හපගෙන අතපය කඩා ගන්නවා. එහෙම නැත්නම් අබ්බගාතික් වෙනවා. එහෙම කරනවා. වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒ තාක්ම එයා ඇක්සිඩන්ට් වෙන තාක්ම හිර වෙච්ච විපාක දෙන්න බැරුව තිබෙන කර්ම තිබෙනවා. ඒවා අර එයා අතපය කැඩලා එකතෙන් වෙච්ච ගමන් අර කණ්ඩ බැරි ඒවා යන්න බැරි ඒවා පවුලට තියෙන මිනිස්සුත් ඊට පස්සේ බැනවලින්න පටන් ගන්නවා. හොඳම වැඩි මනසට ඕක වෙච්ච එක මේ හැමදාම ওই විදිහයි ජීවිතේ කිසිම දවසක මිනිසෙක් හිට ඔය නිකම් බැනුම් අහන්නත් සිද්ධ වෙනවා. ඊළඟට අනිත් කාරණේ තමයි ඔය මිනිස්සුන්ගේ
ඔය මත්පැන් මම අහලා තියෙන හැටියට මත්පැන් පාවිච්චි කරන ඔය කනබොන මිනිස්සුන්ට ගොඩාක් යාළුවෝ ඉන්නවා. ඒ යාළුවෝ ඉන්නේ කොච්චර කල්ද? ඔය මිනිස්සේ ඇක්සිඩන්ට් වෙලා ඉස්පිතාලේ යන කාලෙම යාළුවෝ ඉන්නවා. ඇක්සිඩන්ට් වෙලා ඉස්පිතාලේ ගියන් පස්සේ තනි වුණාන් පස්සේ ඔය කවුරුවත් ඉන්නේ නැහැ. කවුරුවත් ඉන්නේ නැහැ. ඒක නිසා එදාට තනි වෙනවා යා. එදාට තනි වෙනවා. එතකොට තනි වෙලා මානසික වශයෙන් දුක් විඳිනවා. කවුරුවක් ගණන් ගන්නෑ. ආන් මේ වගේ සස්පෙන්ඩඩ් ඒ ඔක්කොම ටික අරිට අතෙන්ද ගලාගෙන එනවා. හොඳයි. දැන් හරියට 3:05 වෙලාව. අපි එහෙනම් මේ වෙලාවේ ගිලම්පස ගනිමු. එහෙනම් හැම දිනාටම මේ ආහාර කියන ධර්මතා 4 මේකටත් වඩා තව ඉස්සරහට තීරුම් අරගෙන අහගෙන හිතාගෙන මෙනෙහි කරගෙන කියවගෙන මේ ධර්ම කාරණා 4 කබලීකාර ආහාරයේ තිබෙනා වූ ආහාරමය ගතිය, ප්‍රත්‍ය ගතිය, උපකාර ගතිය, පස්සේ තිබෙනා වූ ස්පර්ශ ගතිය කියන්නේ උපකාරක ගතිය, ආහාරමය ගතිය, මනෝ සංචේතනාවේ ආහාරමය ගතිය, ඊළඟට විඥානයේ තිබෙනා වූ ආහාරමය ගතිය, ඒ වගේ තිබෙනා වූ බය ස්වභාව 4 හොඳට තේරුම් අරගෙන ඒව නැති ආහාර හේතුවක් නැති එකම ස්ථානයේ තමයි නිර්වාණ ධාතුව. හැම දිනාට මේ උතුම් ධර්මය නිර්වාණ අවබෝධය පිණිසම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු.